සුබ සන්ධ්‍යාවක් වේවා සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ජේසුස් වහන්සේගේ ආදරණීය නාමයෙන් ඔබ සියලු දෙනාට සුබ පැතුම් මම එකතු කරනවා. නැවතත් සුදු සබත් දවසක මෙවන් සන්ධ්‍යා කාලයක ඔබත් සහ එක්ව දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමට ලැබීම මහත් වූ භාග්‍යයක් කොට මම සලකනවා. මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය අපේ ජීවිතයට මහත් වූ ආලෝකයක්, අපේ ජීවිතයට ජීවනය එකතු කරන්නේ ස්වාමීන් වහන්සේගේ වචනය. එනම් අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනය අපි මෙනෙහි කරන්නට යනවා. මම ඔබට මේ සජීවීව එකතු වෙන මේ අවස්ථාවේදී මම සිටින පරිසරය ඉතාමත්ම අපිට බාධා සහිතව තිබෙනවා. තද වර්ෂාවක් සමග විදුලි කැටීමකුත් සමගම තද අන්ධකාරයක් තමයි මම සිටින්නේ. ඒ වර්ෂාවේ හඬ ඔබට බාධාවක් නැමැති වෙයි කියලා මම හිතනවා. මම කිව්වත් අපට දේවස්ථානයක රැස් වෙලා දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙන්නට මේ කාල පරිච්ඡේදයේදී අපට අවස්ථාවක් නැහැ. ඒ නිසායි අපි ඉන්න තැන අපට තිබෙන ඒ බඩු බාහිරාදී තාක්ෂණය තුළින් අපි සජීවීව ඔබට දෙවියන් වහන්සේගේ වචනය එකතු කරන්නේ. එසේනම් කාලය ගැන අපි හිතලා අපි S2 වහලා ඉස පහත් කරමින් යාඥා කරලා දෙවියන් වහන්සේගේ වචනය තුළට ඇතුල් වෙමු. අපේ මහත්ලේ ප්‍රේම කරන්නා වූ ජීවමාන දෙවි පියාණනි, මේ ලස්සන සන්ධ්‍යා කාලය ගැන මම ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. දෙවි පියාණනි, නැවත මේ වගේ සුදු සබත් දවසක සුදු වචනය මෙනෙහි කිරීමට වහන්සේ දුන්නා වූ ඒ අනර්ග කාලය ගැන වහන්සේට ප්‍රශංසා කරනවා. දෙවි සමිඳුනේ වර්ෂාව ඇදහැළුණා. අපිට පසුබිම සියලුම දෙයක් බාධා වුණා. ඔබ වහන්සේ අපට කතා කරන්න යන දයාව ගැන ඔබට ස්තුති කරනවා. වහන්සේගේ දරුවන් කොතනක කොයි රටක කොයි ස්ථානයක සිට ඔබගේ වචනයට සවන් දුන්නත් ස්වාමිනී වචනය තුල තිබෙන ඒ රහස වහන්සේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්නේ. සුදාත්ම දෙවි පියාණනි, වහන්සේගේ අභිමුඛයේ රැස් වී සිටින සෑම දරුවෙක්ම වහන්සේගේ හස්තයට නැවත බාර කරමින් ශ්‍රී කරනවා. උන්ගේ සමන්පත් විවෘත කළ මැනව හදවත් හිස් කරගෙන සමිඳුනේ අද දවස වහන්සේගේ වචනයෙන් මට යමක් කතා කළ මැනව මගේ ආත්මික ජීවිතය මම හැඩගස්සා ගන්නට ඔබ වහන්සේගේ අභිමුඛයට තවත් ලං වෙන්නට ජේසුනේ ඔබ වහන්සේ මෙන් මා වෙනස් වෙන්නට ඔබගේ වචනය තුලින් මාව නිර්මාණය කරන්න කියනා වූ චේතනාවෙන් ආශාවෙන් බලාපොරොත්තුවෙන් ඔබගේ දරුවන් මේ වචනයට සවන් දෙන්නට ප්‍රකාර කළ මැනව. ආමේනේ. සියලු දෙනාට ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේම අති උතුම් වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්. ජේසු පිහිටයි. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනයෙන් මම තෝරාගත්තා එසේකියල් පොතේ 36 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තිය. එසේකියල් 36 වෙනி பரிச்சேதே 26 වෙනි වගන්තිය. இன்றைய நாளிலே தியானத்துக்கென்று நான் எசேக்கியேல் 36ஆம் அதிகாரம் 26ஆம் வசனத்தை தேர்ந்தெடுத்திருக்கிறேன். අපි වචනය කියවමු. ප්‍රථමයෙන් මම අලුත් සිතක් නුඹලාට දී අලුත් ආත්මයක් නුඹලා තුළ තබා නුඹලාගේ මාංශයෙන් ගල් සිත පහකොට මාංශමය වූ සිතක් නුඹලාට දෙන්නෙමි. සේනාවල ස්වාමින් වහන්සේ ඊශ්‍රායෙල් සෙනග දෙස බලලා මෙලෙස උන්වහන්සේ පොරොන්දුවක් වෙනවා. ඒ පොරොන්දුව මම දැන් කියුවා. මම නුඹලාට අලුත් සිතක් දී අලුත් ආත්මයක් නුඹලා තුළ තබා මාංශයෙන් ගල් සිත පහකොට මාංශමය වූ සිතක් නුඹලාට දෙන්නෙමි. මේ වචනය කියවපු ගමන් මේ සිත කියන එක දෙවතාවක් එනවා. මාංශය සහ මාංශමය වූ කියන වචනේ දෙවතාවක් එනවා. ආත්මය කියන එක දෙවතාවක් එනවා. එතකොට මේ වචනය මේ වගන්තිය කියවපු ගමන් ගලප ගන්න අපිට ටිකක් අමාරුයි. මොකද්ද මේකෙන් කියන්නේ? අපිට තේරෙන්නේ එක දෙයයි. අලුත් සිතක් දෙවියන් වහන්සේ දෙනවා. අලුත් ආත්මයක් දෙනවා කියන එක. හරි. අපි ඔක්කොම කැමති අලුත් දේවල් ලබා ගන්න. අලුත් දේවල් අපේ ජීවිතයට ළඟා කරගන්න. අපිත් කැමති. නමුත් මේ පදයේ කියන අරුද්ද
අපි මේ ලෙස මම ඔබට විග්‍රහ කරන්නට උත්සාහ කරනවා. මම ඒක මේ ලෙස දෙකට කඩලා ලිව්වා. පළවෙනි කොටසේ මම ලිව්වා පරණ සිත සමානයි මාංශයෙන් වූ සිත. ඒ සිත සමානයි ගල්වන් සිත. පරණ සිත මාංශයෙන් වූ සිත ගල්වන් සිත. දෙක අලුත් සිතක් අලුත් ආත්මයක් මාංශමය වූ සිතක්. මාංශයෙන් වූ සිතක් ඊළඟට බලනවා මාංශමය වූ සිතක්. මේකේ අරුතන් දෙකක් එනවා. මේ ලෙස අපි කඩලා පදය මෙනෙහි කරා නම් ඒ ගැඹුර අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. අද දවසේ ඔබට මම විශේෂ දෙයක් කියන්නට සූදානම් වෙනවා. මේ වගන්තිය මම ඔබට දේශනා කරන්න යන්නේ අධීර දෙකකට. අද දවසේ එක සිතක් ගැන කතා කරනවා. ඊළඟ ඉරිදා දවසේ අලුත් ආත්මීය පිළිබඳව මාංශමය වූ සිත ගැන මම ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙනවා. එහෙනම් අද දවසේ පරණ සිත මාංශයෙන් වූ සිත ගල්වන් සිතක් ගැන අපි අධ්‍යයනය කරන්නට යනවා. මක් නිසාද පරණ සියල්ලම පහව ගියේය සියල්ලම අලුත් විය කියලා අපි දෙවියන් වහන්සේගේ වචනයෙන් කියවනවා. එහෙනම් පළමුවම පරණ සියල්ල පහ කරගෙන පවිත්‍ර කරගෙන සිටිය යුතුයි අලුත් දේ අපගේ හදවත් තුල තැන්පත් කර ගැනීමට. එසේ වීනම් මම බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාම මේ වචනේ අසනකොට මගේ ජීවිතයට ස්වාමීනි මේ වචනයෙන් ඔබ වහන්සේ ප්‍රකාශ කරන්නේ කුමක්ද? මා නිවැරදි විය යුත්තේ කොයි ස්ථානයේද? ඔබ වහන්සේ මට උගන්වන්න කියන චේතනාවෙන් ඔබ මේ වචනයට සවන් දේවි කියන බලාපොරොත්තුව මට තිබෙනවා. ඒකවත් මේ කාලය වෙනකොට ඔබට Facebook එකේ අතිතරම් දේශනාවන් අහන්න පුළුවන්. ගොඩක් අය දේව ධර්මයේ පිළිබඳව උගන්වනවා, බයිබලයේ පිළිබඳව උගන්වනවා, මේ ලෝකයට එළිදරව් ගැන ප්‍රකාශ කරනවා. ඒවා ඔක්කොම විශිෂ්ටයි. ජේෂ්ඨයන් පරිණත දේව සේවකයන්ගේ අතින් සිදු වෙනවා දේව රාජ්‍යයට විය යුතු සියලුම යුතුයකම්. නමුත් මම බලාපොරොත්තු වුණා යමක් කරන අවස්ථාවේදී ඒක කොයි වගේ පියවරකින් ගොඩ නැගිය යුතුද කියලා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ හිතන වෙලාවෙදී තමයි දෙවියන් වහන්සේ මට යම් කිසි දෙයක් මට ඒත්තු ගැන්දුවේ. ඒ කුමක්ද නම් අද ශ්‍රී ලංකාව ඒ වගේම ලෝකයේ අපි ජීවත් වෙන ඒ වාතාවරණය සම්පූර්ණයෙන්ම හොදකලා කරලා තිබෙනවා. මේට කලින් නිරෝධානය කියලා දෙයක් අපිට වචනයක් අලුතෙන් එකතු වුණා. ඒ වගේම ඇඳිරි නීතිය මේ කොරෝනාවත් සමගම එකතු වුණා. ඒ වගේම තව දෙයක් එකතු වෙලා තිබෙනවා හුදකලා කිරීම. ඒ කියන්නේ අපිව හුදකලා කරා කියන්නේ අපිට පිටතට යන්නත් බෑ, පිටතින් කෙනෙක් ඇතුළට එන්නත් බෑ. එතකොට අපි ඉන්නේ එක ස්ථානයක කොටු වෙලා. මේ වගේ ඉන්න අවස්ථාවක අපි කල්පනා කළ යුත්තේ කුමක්ද? අපි ගැන කල්පනා කළ යුතුයි. අපි අපගේ ආත්මික ජීවිතය ගැන මෙනෙහි කළ යුතුයි. අපේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ ගැන අපි අධ්‍යයනය කළ යුතුයි. උන්වහන්සේ හා සමග අපගේ කාලය ගත කළ යුතුයි. මෙවන් අවස්ථාවකදී මම හරි කැමති අපගේ ආත්මික ජීවිතය අපගේ පෞද්ගලිකව දෙවියන් වහන්සේ හා තිබෙන ඒ සම්බන්ධතාවය තවදුරටත් අපි පිරිසිදු කරගන්න ඕනේ, ශක්තිමත් කරගන්න ඕනේ, ඒ අභිමුඛයට තවත් ලං වෙන්න ඕනේ. එසේ වෙන්නට ඕනේ කියලා අපගේ හදවත තුල බලාපොරොත්තුවක් තිබෙනවා නම් ප්‍රථමයෙන් අපි කළ යුතුව තිබෙන දේ තමයි අපගේ පෞද්ගලික ජීවිතය අධ්‍යයනය කිරීමයි. දෙවියන් වහන්සේ සමග මම කොයි ස්ථානයේද නිවැරදි විය යුත්තේ? මගේ අදහස්, මගේ කතාව, මගේ ක්‍රියාව දෙවියන් වහන්සේට ප්‍රසන්නව තිබෙනවා. මගේ හදවතින් මගේ දෙවියන් වහන්සේව මම নমස්කාර කරනවා. මගේ දෙවියන් වහන්සේට පිදිය යුතු ගෞරවය මගේ හදවතින්ම මම කරනවාද? යමෙක් මාව දකින අවස්ථාවේදී මා තුලින් ක්‍රිස්තුස් වහන්සේගේ ගුණාංග දකිනවද? මේවා ගැන අපි මේ තනි වී සිටින, මේ විවේකීව සිටින අවස්ථාවේදී අපි කල්පනා කළ යුතුයි, අධ්‍යයනය කළ යුතුයි. මක් නිසාද මිනිසෙක් තනි වෙන අවස්ථාවේදී ඔහුට කාලේ ගොඩක් විවේකීව ලැබෙන අවස්ථාවේදී ඔහුගේ මනසට, ඔහුගේ හදවතට බොහෝ දේවල්, බොහෝ සිතුවිලි පහළ වෙනවා.
ඒවා ගැන ඒ පස්සේ හබාගෙන යනවා නම් ඔහුගේ ආත්මික ජීවිතය කොතනින් කෙලවර වේවිද කියන එක ප්‍රශ්නාර්ථයක්. ඒ නිසා අපට ලැබී තිබෙන නිදානයක් මෙන් මේ හුදකලා කාලය දේව අභිමුඛයේ අපේ ආත්මික ජීවිතය ගැන අපි විශ්ලේෂණයක නැත්නම් පරීක්ෂාවකට ලක් කරමු. ඒ පරීක්ෂාව ලක් කරන අවස්ථාවේදී යම් හිඟකමක් අඩුපාඩුවක් වැරද්දක් දුර්වලකමක් තිබෙනවා නම් ඒවා අපි ශක්තිමත් කරගන්නට උත්සාහ දරමු. එසේනම් අද දවසේ මේ හදවත ගැන මම ඔබත් එක්ක කතා කරන්නට සූදානම් වෙනවා. එහෙනම් පරණ සිත මාංශයෙන් වූ සිත. ඒ සිත ගල්වන් සිතක්. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දෙවියන් වහන්සේ තෝරාගත්ත ඊශ්‍රායෙල් සෙනග දෙවියන් වහන්සේව අත ඇරලා උන්වහන්සේට පිටුපාමින් උන්වහන්සේගේ වචනයට විරුද්ධව ව්‍යවස්ථාවට විරුද්ධව උන්වහන්සේ තෝරාගත්තා වූ අනාගත වත්වරුන් විනිශ්චයකාරයන් ප්‍රොපේතවරුන් හරහා ඔවුන්ට දුන්නා වූ අන ඒ වගේම ව්‍යවස්ථාව පනත් ඔවුන් කඩ කළා. එකම යාවේ දෙවියන් වහන්සේට පුද කළ යුතු ගෞරවය සහ මහිමය අන් දෙවිවරුන් කියන්නා වූ නාමයන්ට ඔවුන් පුද කළා. දෙවියන් වහන්සේ උන්ට ජීවත් වීම සඳහා දුන්නා වූ ඒ ව්‍යවස්ථාව නීති මාලාවට පටහැනිව ඔවුන් ජීවත් වුණා. මේ නිසා දෙවියන් වහන්සේගේ උදහස ඔවුන් කෙරෙහි පරණ ගිවිසුමේ අපි නිතරම දකිනවා ඇවිලෙනවා. උන්වහන්සේගේ උදහස උන්වහන්සේගේ කෝපය ඔවුන් මොනවද කරන්නේ? අවුලවනවා. මේ නිසා දෙවියන් වහන්සේ තමන් තෝරගත්ත තමා වෙනුවෙන් වෙන් කරගත්ත සුද්ධ සෙනගව අන්‍ය ජාතිකින් අතට උන්වහන්සේ වහල්ලුන් කොට බාර දෙනවා. ඔවුන් ඒ තුලින් පහර කනවා, දඬුවම් කනවා, වහල්ලුන් ලෙස ජීවත් වෙනවා, හිඟකමින් ජීවත් වෙනවා. ඔවුන් නැවත පසුතැවිලා ඒ දෙවියන් වහන්සේට මොරගවසන අවස්ථාවේදී අනුකම්පාවේ දෙවියන් වහන්සේ නැවත වතාවක් ඔවුන්ට මිදීම ලබා දෙනවා. මේක තමයි පරණ ගිවිසුමේ සම්පූර්ණයෙන්ම අපි ජීවිතයේ පරණ ගිවිසුමේ ඉතිහාසයේ අධ්‍යයනය කරන එනකොට අපි දකින්නේ දේවදරුවන් වැරදි කරනවා, දෙවියන් වහන්සේ දඬුවම් කරනවා, දේවදරුවන් පසුතැවිලි වෙනවා, දෙවියන් වහන්සේ ගැලවීම දෙනවා. මේක තමයි නිරන්තරයෙන්ම සිදු වුණා වූ ක්‍රියාවලිය. නමුත් අද දවසේ මෙහිසේ කරන අවස්ථාවේදී එක පිට එක කාරණයක් ඔවුන්ගේ හදවතේ කරන්න පළවෙන්ම ඔවුන් හුරු වෙනවා. ඊට පස්සේ ඒ ක්‍රියාවත් සමග ඔවුන් බැඳෙනවා. ඊට පස්සේ කියන්න දෙයක් නැහැ. ඒ පොළව වෙන්න පුළුවන්. අපි නිතර පාගල ඉතුරු වෙච්ච පොළව ගලක් වෙනවා. එතන සිම්භාවයක් අපිට බලන්න බෑ. අපේ අත වෙන්න පුළුවන්. අපි මිටියක් අල්ලගෙන නැත්තම් උදැල්ලක් අල්ලලා පිහියක් අල්ලලා නිතරම පාවිච්චි වෙනවා නම් අත කරගැට හැදෙනවා. කරගැට ගිනකොට එතන ගල් වෙනවා. ඊට පස්සේ කිසිම හැඟීමක් එන්නේ නැහැ. මේ ගල් කියන එක එකපාර සිදු වෙන එකක් නෙවෙයි. ඒක පියවරෙන් පියවර. පොඩ කරන්න තමයි ඒක ගල් වෙන්නේ. මේ ලෙස තමයි මිනිස්යාගේ හදවතත් ගල් උනේ. මේක කෙසේද උනේ? අලුත් සිතක්, ශුද්ධාත්මයෙන් වූ සිතක්, මෘදු කල්වාරි ලෙයින් සේදුණු දෙවිඳුන්ගේ ප්‍රේමණීය සිතුවිලි වලින් පිරුණු හදවතක් දෙවියන් වහන්සේ අපට පූජා කළා. අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේගෙන් පසු. ඒ ගැන අපි එන සතියේ අපි අධ්‍යයනය කරන්න යනවා. මේ සතියේ මම හරි කැමති මේ හදවත, මේ ගල්වන් සිත නැත්නම් මිනිස්යාගේ සිත ගැන දෙවියන් වහන්සේ නැත්නම් ස්වාමින් වහන්සේගේ දැක්මේ කොහොමද තිබෙන්නේ? මිනිස්යාව දෙවියන් වහන්සේ මවන්න ප්‍රථමයෙන් සබා ධර්මයේ මවනවා, සීලමේ අහස පොළව වහන්සේ වෙන් කරනවා, ඉරහඳ තාරකාවන් වහන්සේ මවනවා. මේ සියලු දේම මවලා දෙවියන් වහන්සේ සියලුම යහපත් කියලා දෙවියන් වහන්සේ දකිනවා. ඊළඟට මිනිස්යාව මවනවා, මිනිස්යාව මවලා ඔහු යහපත් කියලා දෙවියන් වහන්සේ දකිනවා. නමුත් 6 වෙනි පරිච්ඡේදයේ උත්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය අපි කියවන අවස්ථාවේදී මම කියවන්න උත්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනி வகந்திய ஆதியாகமம் 6ஆம் அதிகாரம் 5ஆம் வசனத்தை நாங்கள் வாசிக்கும் பொழுது
தேவன் என்ன சொல்லுகிறார் என்பதை குறித்து நாங்கள் கவனிப்போம். බලන්න මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණක් නිරන්තරයෙන්ම නපුරුවම තිබෙන බවද ස්වාමින් වහන්සේ දුටුසේක. පරිච්ඡේද 6ක් ගිහිල්ලා යනකොට තුන්වෙනි පරිච්ඡේදය දෙවෙනි පරිච්ඡේදය සම්පූර්ණම කියනවා දෙවියන් වහන්සේ යහපත් යහපත් කියලා. පරිච්ඡේද 3ක් පහු වෙනකොටම දෙවියන් වහන්සේ කියනවා මිනිස්යාගේ සිත සහ සිතුවිලි නිරන්තරයෙන්ම නපුරුව තිබෙනවා කියලා. මේක ඇති වෙන්න හේතුව මොකක්ද? දෙවියන් වහන්සේ මවපු මේ මිනිස්යාගේ හදවත මෙලෙස අපවිත්‍ර වෙන්නට දෙවියන් වහන්සේට විරුද්ධව නිරන්තරයෙන්ම දුෂ්ට වෙන්නට හේතුව කුමක්ද? අපි බලමු. ඒ ගැන අධ්‍යයනය කරමු. මම දකිනවා තුන්වෙනි පරිච්ඡේදයට එන අවස්ථාවේදී ඒ තුන්වෙනි පරිච්ඡේදයේදී යක්ෂයා හා ඒව අතර ගණදෙනුවක් සිදු වෙනවා. තුන්වෙනි පරිච්ඡේදය ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්. ඒ ගැන මම ගොඩක් වෙලාවක් ඔබ සමග වැය කරන්නට යන්නේ නැහැ. මට වැදගත් කාරණාවන් ඔබ සමග බෙදා ගන්න තිබෙන නිසා. දැන් මේ සර්පයා සහ ස්ත්‍රිය අතර යම්කිසි සාකච්ඡාවක් සිදු වෙනවා. ඒ සාකච්ඡාවේදී මේ සර්පයා ඊටමත් වංචනික ලෙස මේ කාන්තා ස්ත්‍රිය සමග වචන හුමාරු කරගන්නවා. ඒ අවස්ථාවේදී මේ යක්ෂයා කියන කාරණය තමයි 1 යොහන් දෙවෙනි පරිච්ඡේදයේ 16-17 වගන්තිවල யோவான் துமாம் லியல திவேன் முதலாம் யோவான் 2ஆம் அதிகாரம் 16-17 வசனங்கள் நீங்கள் விரும்பினால் 15ஆம் வசனத்தையும் நீங்கள் வாசித்துக் கொள்ளலாம். දෙකේ 15ත් ඔබට කියවන්න පුළුවන්. මම මේ තුන්වෙනි පරිච්ඡේදයේ උත්පත්ති තුන්වෙනි පරිච්ඡේදයේ තියෙන මේ අර්ථයම ඒ ප්‍රකාශයම මම යොහන් දෙවෙනි පරිච්ඡේදයේදී මෙලෙස මම උපුටා ගන්නවා. කැමට ප්‍රියයි. ඒ ගෙඩිය බලපු ගමන් කියන හරි ලස්සනයි. කන්න හොඳයි. කැමට ප්‍රියයි. එතකොට යොහන් කියනවා ඒ කාරණාව පිළිබඳව මානසික තෘෂ්ණාව. කැමට ප්‍රියයි කියනකොට ඒක මානසික තෘෂ්ණාව. මම කියවන්න පදේ ප්‍රථමයෙන් කියවන්න. එතකොට ඔබට ඉතාමත් පහසු වෙයි කියලා මම හිතනවා. 16 වෙනි පදේ 2:16 1 යොහන් 2:16 මත් නිසාද ලෝකයේ තිබෙන සියල්ල එනම් මාංශයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ. ලෝකයක් ලෝකයේ තෘෂ්ණාවත් පහව යන්නේය. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා සදා කාලයටම පවත්නේය. එහෙනම් මේ තෘෂ්ණාව කියලා කියන එක මේ හදවතට කොහෙන්ද ගොඩ නැගින්නේ? මේ යක්ෂයාගෙන්. එතකොට මේ ලෝකයෙන් පැමිණෙන දේ මේක තමයි මම මේ ලෙස වෙන් කළේ. කැමට ප්‍රියයි, හරිම ලස්සනයි. ඒක මානසික තෘෂ්ණාව. ඊළඟට දකින්නවා ඇසට ප්‍රියයි, හරිම ලස්සනයි. ඔබ උත්පත්ති 3 මේ පරිච්ඡේදය අධ්‍යයනය කරනවා නම් මේවා යා කියනවා. ඒවා ඇස්වලට හරිම ලස්සනයි. ඒක ඇවිල්ලා ඇස්වල තෘෂ්ණාව. ඊළඟට මේවා කාපු ගමන් ඕගොල්ලෝ ස්වාමීන් වහන්සේට සමාන වෙනවා. ඒ කියන්නේ නුවණ ලැබීම. මේක තමයි වැටෙන්න ලොකුම හේතුව. අපිට පොඩ්ඩක් බුද්ධිය නැත්නම් නුවණ පොඩ්ඩක් අධ්‍යාපනය පොඩ්ඩක් වැඩි වුණ ගමන් මොනවද එන්නේ ඊළඟට? අහංකාරකම එනවා. මේ නුවණ ලැබීම තමයි අහංකාරකම. මේක යොහන් තුමා ඉතාමත් ලස්සනට 1 යොහන් දෙවෙනි පරිච්ඡේදයේ 16 දී වගන්තියේ ප්‍රකාශ කළ තියෙනවා. 15ත් මම ඔබ වෙනුවෙන් කියවන්නම් යොහන් පොතේ 1 යොහන් පොතේ බලන්න ලෝකයේ තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේම කරේ නම් පියාණන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුල නැත. මේ වචනේ ලස්සනයි, තාමත් අලංකාරයි. අපේ හදවතේ මේක අධ්‍යයනය කරන්න. වචනේ අධ්‍යයනය කරන්න. ඇයි කිව්වොත් එහෙම ඔබ දකින්න මේ අංශ පොළව පහව යනවා. ස්වාමින් වහන්සේගේ වචනය කවදාවත් පහව යන්නේ නැහැ. අපි බොහෝ දේවල් ගැන අපි හොයනවා මේ කාලේ. අපි ස්වාමින් වහන්සේගේ වචනේ සොයන්නට, වචනේ තුල තිබෙන රහස සොයන්නට අපි උත්සාහ දරමු. බලන්න ලෝකයේ තිබෙන දේවල්වලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේම කරේ නම් පියාණන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුල නැත. පළවෙනි මිනිසයාට සිදුවෙච්ච සිදුවීම තමයි මෙය. පළවෙනිවම කායින් ආබෙල්ගේ හදවත
ගල් වෙන එක ඔබ දකිනවා. ඒ ගියොත් එහෙම උන් දෙදෙනාම දෙවියන් වහන්සේගේ අභිමුඛයට පූජාවක් රැගෙන එනවා. එතනදී එක සහෝදර එකම දෙමාපියන්ට දාව ඉපදුණු දරුවන් දෙදෙනෙක් දේව අභිමුඛයේ දෙවියන් වහන්සේට පූජාවක් ඔප්පු කරන්නට යන අවස්ථාවේදී එක පුතෙක්ගේ හදවත ගලක් වෙනවා. ඔහුගේ හදවත ගලක් වෙනවා. කොහොමද ගලක් වෙන්නේ? මගේ සහෝදරයාට තම සහෝදරයාට විරුද්ධවම ඔහුගේ හදවත දැඩි වෙනවා. දැඩි වෙන්නට හේතුව මොකද? දෙවියන් වහන්සේ මගේ පූජාව බාරගත්තේ නැහැ. මගේ සහෝදරයාගේ පූජාව බාරගත්තා. එතන හරි කමන්න උට මෙහෙම හිතන්න තිබුණා. හරි මගේ සහෝදරයානේ මගේ සහෝදරයාගේ පූජාව ගත්තා. ඉතින් මං හරි සතුටුයි. ඊළඟ වතාවේදී මම සූදානම් කරගෙන මගේ සහෝදරයා සහ එකතු වෙලා මම පූජාවක් ඔප්පු කරනවා. ඒක කළේ නෑ. ඇයි නොකළේ? අභිමානය. අද මිනිස්යාගේ හදවතේ ගල් සිතක් තියෙනකොට ඔහුට ඊටාම පහසුවෙන් වැටෙන තැන තමයි අභිමානය. ආදම් ඒව වැටෙන්නට පළවෙනි කාරණය අභිමානය. ඒකත් යක්ෂයා කියනවා නුඹලා මේ ගෙඩියෙන් කාපු දාට නුඹලාට නුවණ ලැබෙනවා. එතකොට ඔබ දෙවියන් වහන්සේට සමාන වෙනවා. අපිට ඕනේ අභිමානය ඉහළින් සිටින්න ඕනේ. මම කියන තැන මම රැඳෙන්න ඕනේ කියන එකයි. මේ ගල් සිතේ තියෙන ඒ ප්‍රාර්ථනාවන් තමයි ඒවා. මේ සහෝදරියකට ගල් සිතක් ආවා. ඇයි? තමාගේ සහෝදරයාට ඉඩ දෙන්නට නැත්නම් මගේ සහෝදරයා නේ මගේම ලේ කියන එක උඩ දැනුනේ නැහැ. මේ එක කාරණයක් පමණයි. බලන්න සෙනෙහවන්තයනි මිනිස්යාගේ වැටීමට මුල අභිමානයයි. ලෝකයේ ආසාව දෙවියන් වහන්සේට විරුද්ධව පාපය. ලෝකයේ ආසාව කියන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව අපි කරන පාපයක්. මේක කොහෙන්ද එන්නේ කියන එක තව පියවරින් පියවර අපට අධ්‍යයනය කරන්නට අවස්ථාවක් තිබෙනවා. දෙවියන් වහන්සේ ඔබට කතා කරලා ඔබගේ ජීවිතය ඔබගේ හදවත වෙනස් කරන්න ඕනේ කියන එකයි මගේ යාඥාව, මගේ ප්‍රාර්ථනාව, ඔබේ උත්සාහයත් එයම විය යුතුයි කියන එකයි මගේ ඉලක්කය. බලන්න එම උල්පත, ඒ කියන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව පාපය. ලෝකයේ ආසාව දෙවියන් වහන්සේට විරුද්ධව පාපයයි. මේ උල්පත ආරම්භ වන්නේ වැටි ගිය මිනිස්යාගේ හදවතින්. ඔව්, දේව අභිමුඛේ අයින් වෙච්ච මිනිසයාට. ආදම් ඒව කියන්නේ වැටි ගිය මිනිසයා. කියන්නේ දේව කැමැත්තෙන් අයින් වෙච්ච මිනිසයා. ඒ දේ නොයනේ අයින් කරා කියන්නේ, පළව හැරියා කියන්නේ දේව අභිමුඛේ බැහැර කරපු මිනිසයාගේ හදවත හැම විටම උත්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ 90 නිරන්තරයෙන්ම ඔහුගේ හදවත දූෂිතව තිබෙනවා. ස්වාමින් වහන්සේට විරුද්ධව තිබෙනවා. සිතේ කල්පනාව හැම වෙලාවෙම ඔහුගේ කල්පනාව මොකද්ද? දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කිරීමයි. අරමුණ විරුද්ධයි. යක්ෂයාගේ අරමුණ. එසේනම් යක්ෂයයි කියලා අපි කියන්නට ඉස්සලා ස්වර්ග රාජ්‍යයෙන් ආරම්භ වෙන්නා මේ කැරල්ල. ඒ ලුසිෆර්ගේ ඒ කැමැත්ත උනේ මොකද? ඔහුගේ හදවතේ ආව ලොකු අභිමානයක්. මට සියල්ල තියෙනවා, මම දෙවියන් වහන්සේට ඉහළින් සිංහාසනේ දමා ගන්නට ඕනේ. ඔහුගේ හදවතේ නැගිච්ච ඒ ගල් සිතේ නැගිච්ච හදවතේ පළවෙනි ආශාව, ඒක මේ පළවෙනි මැවුම වන ආදම් ඒවා තුල ඔහු ඉෂ්ට කළා. ඒක එහෙම්මම කායින් ආබෙල් තුලට ආවා. කොහෙන්ද ආවේ? මේ වැටි ගිය ලෝකේ මේ මිනිස්යාගේ හදවත ගල් වෙලා තිබෙනවා. මේ ගල් වෙච්ච හදවත පිළිබඳව අපි අධ්‍යයනය කරමු. මේ අපි කියන්න පුළුවන් නෑ අපිට හදවත ගල් වෙලා නෑ. අපි හරිම අනුකම්පිතයි. හොඳයි. හදවත වර්ගීකරණයකට ලක් කළොත් ගොඩක් වෙරයිටිස් තියෙනවා හදවත් වල. ඔබට හදවත ගැන කතා කරනකොට ඔක්කොම දන්නේ හදවතක් කියනකොට මෙන්න මේ වගේ කොලයක් ඇඳලා ඒක මැදින් අර ඊතලයක් දාපු එක තමයි මතක් වෙන්නේ. අර පෙබරවාරි මාසේ 14 වෙනිදා වෙන්න ඇති මගේ මතකයේ හැටියට. ඒකත් මට දැන් 51 නිසා මට මතක නෑ ඒවා. ඒ සිම්බල් එක පෙන්වන්නේ ප්ලාස්ටික් හදවත්. ඒක ඇවිල්ලා හරියට වාණිජීකරණයට ලක් වෙලා තියෙනවා. බිස්නස් එකක් කරලා තියෙනවා. රතු පාට හදවත් තියෙන. මේ හදවත ගැන ගැඹුර දකිමු. හදවත ගැන හොඳට අඳුරන පුද්ගලයෙක් තමයි මේ සලමොන් කියන පුද්ගලයා. ඒකත් එක්කෙනෙක්ගේ හදවත් නෙවෙයි දහසකගේ හදවත් හඳුරන කෙනෙක්. දහසකගේ පරිශීලනයට ලක් වූ කෙනෙක්. එයා මේ හිතෝපදේශ පොතේ ලස්සනට
මේ කතුවරයා මේ හදවත ගැන ලෑස්තු ගත කිරීමක් කරනවා. මම ඉතින් ඔබලාට කියන හැකියාවක් තිබෙනවා නම් හිතෝපදේශ පොත පෙරලලා තියාගන්න. මම පදේ පදේ කියවන්න යන්නේ නැහැ. ඔබට පද ලියා ගන්නට පුළුවන් මේ සවන් දෙන අවස්ථාවේදීම. එහෙම ඔබට අවස්ථාවක් නැතිනම් සවන් දෙන්නට විතරයි මට ඕනේ පුළුවන්කම තියෙන්නේ කියලා ඔබ හිතනවා නම් ඔබට පුළුවන් මේ දේශනාවේ තිබෙන බයිබල් පද සියල්ලම YouTube channel එකේ Holy Trinity Church වත්තල branch කියන YouTube channel එකට ගියොත් මේ දේශනාව ඒ වගේම ඊට කලින් අපේ සභාව විසින් අපි කළා වූ දේශනාවන් සියල්ල ඔබට නැරඹීමේ අවස්ථාවක් තිබෙනවා. මම ඔබට ආරාධනා කරනවා විවෘතව ඔබට පුළුවන් Holy Trinity Church වත්තල branch කියලා ඔබ ටයිප් කරා නම් ඒ ලින්ක් එකට ගියා නම් ඔබට මේ වචන ටික නැවත බයිබලයේ අරගෙන ඔබට අධ්‍යයනය කරන්න. එහෙනම් ඒ හිතෝපදේශ පොතේ සඳහන් වුණා වූ ඒ හදවත පිළිබඳව මම ඔබට කියන්න වර්ග කීයක් තියෙනවද? ඔබගේ හදවත කොයි වර්ගයකටද අයිති? A පොසිටිව්ද B නෙගටිව්ද කියලා සෝදිසි කරලා බලන්න. හරි? හිතෝපදේශ 17 වෙනි පරිච්ඡේදය 20 වෙනி வகந்திய நீதிமொழிகள் புத்தகத்திலிருந்து நான் இந்த வார்த்தைகளை உங்களுக்கு நான் அறிவிக்கிறேன். எல்லா 10 வசனங்கள் நான் உங்களுக்கு அறிவிப்பேன். 10 வசனங்களும் நீதிமொழி புத்தகத்திலிருந்து. හිතෝපදේශ පොතේ ඉඳලා 17:20 දූෂිත හදවත 17ාம் அதிகாரம் 20ාம் වසனம் දූෂිත හදවත. ඊළඟට 6 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය රැවටිලිකාර ප්‍රායෝගික සහිත ප්‍රයෝග සහිත වංචනික හදවත. එතකොට හදවතේ එතනම තියෙනවා රැවටිලිකාරයි ප්‍රයෝගිකයි ඒ වගේම වංචනිකයි. 6 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය. ඊළඟට කියනවා 26 23 හිතෝපදේශ 26 23 நீதிமொழிகள் 26 23 නපුරු සිත. ඊළඟට 28 14 28 14 දැඩි සිත. ගොඩක් වෙලාවට අපි ආත්මෙන් පිරීලා යාඥා කරනවා. යාඥාව ඉවර වෙලා ඔබත් එක්ක යමෙක් වචන වලින් ගනුදෙනු කරනකොට ඔබගේ ප්‍රතිචාර සමහර වෙලාවට දැඩිව තියෙනවා. ඇයිද කියලා ඇහුවොත් කියනවා මම දවස් 6ක් දවස් 7ක් නිරහරින් ඉන්න මිනිස්සෙක් කියලා. ඒ නිසා මම ගොඩක් කලාන්තෙන් ඉන්න නිසායි වචන දැඩි වුනේ. ගොඩක් අය මේ වගේ කියනවා මං අහලා තියෙනවා. නිරහරින් හිටියානම් ඔබගේ හදවත සියුම් වෙනවා මිසක් දැඩි වෙන්නේ නැහැ කියන එකයි මගේ අත්දැකීම. එතකොට දැඩි සිත 18:12 நீதிமொழிகள் 18:12 18:12 උඩඟු සිත තියෙනවනේ. උඩඟු සිත දැකලා තියෙනවනේ නේද? ඊළඟට 6:25 ආරම්භ අධිකාරම් 25ාම වසන ආශාවෙන් පිරුණු සිත. මේක නම් ලෝකයේ සමස්තයක් වශයෙන්ම සීල දිනාටම තියෙන සිත තමයි ආසාවෙන් පිරුණු සිත. දකින්න දේවල් ගැන ආසයි. මේ ආසාව වැඩි වෙන්න මේවා සමහර වෙලාවට නොලැබී යන්න පුළුවන්. මේ ආසාවන් සඵල කරගන්න බැරි වෙනවා, සාර්ථක කරගන්න බැරි වෙනවා. සමහර වෙලාවට ඒ ආසාවන් අපගේ හදවත වලට ලං වෙන්නේ නැහැ. මෙහෙම වෙනකොට මගේ සහෝදරයා සහෝදරිය අපගේ සිත මොකද වෙන්නේ? ගල් වෙනවා. මට නෑ කියන ඒ කුළු ගෙඩිය අරගෙන තලන්න මේ හදවත ගල් වෙනවා. ඊට පස්සේ කියනවා මේ ආසාව වැඩි වෙන්න අනේ එයාට තියෙනවා මේ එයාට තියෙනවා කියන මිටියෙන් ගහන්න හදවත මොකද වෙන්නේ? ආයෙත් ගල් වෙනවා. පැහැදිලිද? ආසාවෙන් පිරුණු සිත. ඊළඟට 16:5 සහ 21:4 16:5 21:4 අහංකාර සිත. මමත්වෙන් පිරුණු සිත තියනවද? මේ සිත ගැන තියෙන වර්ග, සිතේ වර්ග අපි දන්නේ නැහැ. අපි හිතන්නේ මේ හදවත කියන්නේ එකයිනේ. සාමාන්‍යයෙන් ඒක රාජකාරිය ශරීරයට මේ රුධිරය පරිවහනය කිරීම, ඒ කියන්නේ පම්ප කරන එක වැඩේ කරන්නේ. නමුත් මේ හදවත තුල මෙච්චර වර්ග තියෙනවා. අහංකාර සිත. මේ අහංකාර සිත තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් අපි ගොඩක් ඈත් කරන්නේ.
අපිට තියෙන මේ ආදරණීය සම්බන්ධතාවලින් අපව වෙන් කරන්නේ මේ අහංකාර සිත. අපිට ගොඩක් ස්ථානවල ලැබෙන්න තියෙන කීර්තිය, උසස් වීම, ඒ වගේම අපිට ලැබෙන්න තියෙන ප්‍රශංසාව, මේ සියලු දේවල් අපිට නැති වෙන්න එක තැනක් තමයි මේ අහංකාරය නිසා. ගොඩක් අයගේ පෞල් ජීවිතේ නැති වෙනවා. ගොඩක් අයගේ අම්මයි තාත්තයි කියන ස්ථානෙත් නැති වෙනවා. අහංකාර සිත නිසා. ඊළඟට 6 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය ආරාම අධිකාරම් 18 වසන දුෂ්ට උපායන් යොදන සිත. මේ මාස්ටර් ඔයා මේ කිතුරුවන්ට නැති දේවල් නේ කියන්නේ. දුෂ්ට උපායන් යොදන සිත. තියනවද? තියෙනවා. මේ වගේ හදවත් තියෙනවා. අපි ඉන්නේ ආත්මේ පියාණන් පුත්‍රයාණන් සුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම ලබලා දේව අභිමුඛේ යාඥාවෙන් පිරීලා ඉන්න අයගේ හදවත තුල නැගින සිතුවිලි අනේ ස්වාමිනී මට බලන්න අවස්ථාවක් තිබෙනවා නම් මම හිතන්නේ නෑ මට එක මනසකින් ඉඳලා දෙවියන් වහන්සේට නමස්කාර කරන්න පුළුවන්ද කියලා. ඒකවත් S2 වහගෙනම මුලාවන් හරියට මේ ත්‍රස්තවාදීන් වගේ සැලසුම් හදනවා. දුෂ්ට උපායන් යොදන සිත. 19-13 19 අධිකාරම් 3 වසන ස්වාමීන් වහන්සේට විරුද්ධව කිපෙන සිත. දෙවියන් වහන්සේටම විරුද්ධව කිපෙන සිතක් තියෙනවා. දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරපු කී දෙනෙක් මේ වචනේ අහගෙන ඉන්නවා? අද ඔබ හිතනවා ඇති මේ මිනිස්සයා වේවලක් අරගෙන ඇවිල්ලාද දන්නේ නැහැ. හරි සැරින් කතා කරනවා. නෑ. මේ හදවත්වල තිබෙන වර්ගය ගැනයි මම කියන්නේ. මේ ඔබට නෙවෙයි මම කියන්නේ. අපිට නෑ මේවා. අපිට නෑ මේ හිත මේ වගේ සිත් තියනවා කියන එකයි ඔබ දැනගන්න ඕනේ. නිකන් හරි ඒ වගේ එකක් දැක්කොත් එහෙම එකක් දෙකක් දැක්කොත් ඔබ යාඥා කරන්න. ඒකටයි මම මේ ඔයගලන්ට කියලා දෙන්නේ. අද දවසේ ඔයගොල්ලන්ව මේවා කියලා අනේ වැඩක් නෑ කියන එක නෙවෙයි මම කියන්නේ. මේ ඔක්කොම දැනගෙන අපි දෙවියන් වහන්සේට ලං වෙන සිතක් නිර්මාණය කරගන්නටයි අපි උත්සාහ කරන්නේ. ඒ නිසා අපි තාමත් ආසාවෙන් ඕමනාවෙන් සුද්ධාත්ම වාසයේ මඟ පෙන්වීම සමගම දේව වචනයට තවත් අතොල්ට යමු. එතකොට හිතෝපදේශ පොතේ මෙතරක් මම හදවත් වර්ගීකරණය කරලා ඔබට ලබා දුන්නා. කවදා හරි බලලා දිනවද මේ වගේ හදවත් තියනවා කියන මම නෙවෙයි කියන්නේ ස්වාමින් වහන්සේගේ වචනේ සඳහන් වෙලා තිබෙනවා. එහෙනම් ඒක සත්‍ය විය යුතුයි. නේද? එහෙනම් ඒව ගැන අපි අධ්‍යයනය කරමු. සෙලවන්ත සහෝදරයා සහෝදරිය මේ සිත පිළිබඳව ඒ සාමුවෙල්ම අපි දකිනවා දේශනාකාරයාගේ පොතේ තවත් ආකාරයකට ඔව් විග්‍රහයක් ලබා දෙනවා. අපි ඒ පරිණතභාවයෙන් යුක්ත වූ ඒ කතෘරයා ලියන ඒ වචනය පොඩ්ඩක් අපි බලන්නම ඕනේ කියලා මට හිතුණා. මම ගොඩක් වෙලාවට දේව වචනයට හරිම ආස නිසා මම ගොඩක් බයිබල් පද පෙරලනවා. ඒ ගොඩක් අයට ඉගෙන හුරු වීමක් නැතුව ඇති විනාඩි 20ක 30ක දේව මෙහෙට සහභාගී වුණ අය ඉන්නේ. නමුත් ඉගෙන ගන්න ආයෙ කරන්න වෙලාවක් නැහැ, අධ්‍යයනය කරන්න වෙලාවකුත් නැහැ. මේ හුදකලා කරලා තිබෙන වෙලාවකම ස්වාමීන් වහන්සේගේ පැමිණීම සිදු වුණා නම් අපේ ජීවිතයේ වචනය අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට කියන්න අපි සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා ලහිලහියේ කඩිමුඩියේ තම සීග්‍රෙන් දෙවියන් වහන්සේගේ වචනය ලැබෙන අවස්ථාවකදී අධ්‍යයනය කරමු. දේශනාකාරයාගේ පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය. දේශනාකාරයාගේ පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය. பிரசங்கியின் புத்தகம் 8ஆம் அதிகாரம் 11ஆம் வசனத்திலிருந்து 13ஆம் வசனம் வரைக்கும். දේශනාකාරයාගේ පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියේ සිට 13 දක්වා මම කියවන්නම්. නපුරු ක්‍රියාවකට විරුද්ධව නඩු තීන්දුව ඉක්මනින් ඉෂ්ට නොවන නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුර කිරීමට ඔවුන් තුල නිර්භීත වන්නේය. අවකාරීක් සිය වරක් නපුර කර බොහෝ කල ජීවත් වුණත් දෙවියන් වහන්සේ කෙරේ බය ඇත්තන්ට එනම් උන්වහන්සේ ඉදිරියේ බය වෙන්නන්ට යහපත සිද්ධ වෙන බව සැබවින් දනිමි. මේ පදය ඉතාමත් අලංකාරයි. කියන්නකෝ අපි වැරදි කරලා නඩු කියනවා.
නඩුවට හරි තීන්දුව එන්නකම් පරක්කුයි බෑ අපිට සාධකව නඩුව තීන්දුව එන්න සිත ගල් වෙනවා දැටි වෙනවා කියන්නේ ගල් වෙනවා ආයෙ නැහැ ඉතින් නඩු තීන්දුව පරක්කු වෙනකොට ඒත් එක්කම 9 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය මේ පදේ කියවනකොට මට ලොකු බයක් ඇති වුණා මේ පදේ කියවනකොට ලොකු බයක් ඇති වුණා 9 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය பிரசங்கின் புத்தகம் 9ஆம் அதிகாரம் 3ஆம் வசனம் ඉරයට කරන සියල්ල අතරේ ඇති නරකක් නම් සියල්ලන්ට එක සිද්ධියක් ඇතිවීමය එසේ මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුරින් පිරි ඔවුන් ජීවත් වන තෙක් මෝහය ඔවුන්ගේ සිත්වල තිබේ ඉන්පසු ඔවු මලවුන් ළඟට යන්නෝය මේ 9 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තියේ මෙතන සඳහන් වෙලා තියෙනවා ඒ පරිවර්තනයේ තිබෙන යම් කිසි දෝෂයන් තිබෙන සමහර වචන ගැළපීම් වල අපි දකින්න ඒ නිසා ඉංග්‍රීසි භාෂාවෙන් බයිබලයේ කියවලා ඒකේ පද තෝරගන්නට අපි උත්සාහ දරිය යුතුයි අධ්‍යයනය කරන දරුවන් හැටියට ඔබ ඉන්නවා නම් මම එලිස කලාම ඉංග්‍රීසියෙන් ඒක තියෙන්නේ insanity කියලා කියනකොට බයිබලයේ කියනවා මේතන සඳහන් වෙලා තියෙන මෝහය වෙනවා කියලා එතන කියනවා ඒක පරිවර්තනය කරනකොට උමතු වෙනවා කියලා. උමතු වෙනවා කියන්නේ මොකද්ද? පිස්සු හැදෙනවා. ඒක ඍජුවම දෙවල බයිබලයේ පරිවර්තනය කරලා තියෙනවා. පෛත්‍යකාරතනම් පිස්සු කියන එක ලියලා දෙනවා. උමතු වෙනවා. ඇයි උමතු වෙන්නේ? එසේ මිනිස්යන්ගේ සිත් නපුරෙන් පිරි ඔවුන් ජීවත් වෙන තෙක් ඔවුන් පිස්ස වෙනවා. නපුරෙන් පිරෙනකොට මෙන්න හදවත ගල් වෙන තැන් මෙන්න මේකයි ඒ දේශනාකාරයාගේ පොතේ සඳහන් වෙන එක. දැන් මේක මේ ලෙස බැලුවම මේ හදවත කොතනකවත් ඔය බයිබල් පරිච්ඡේද කියවගෙන යනකොට යහපත් හදවත එහෙම මට කියවන්න කොතනකවත් ලැබුණේ නැහැ. නමුත් දාවිත්තුමා ගාවට එනකොට එයා ගොඩක් ස්ථානවලදී ඔහුගේ හදවත දෙවියන් වහන්සේගේ අභිමුඛයේ වගුරවනවා. ඔහු කියන ස්වාමිනී මගේ සිත විමසා දැනගන්න. මගේ කල්පනාවන් මගේ යෝජනාවන් ඔබ වහන්සේ විමසන්න. වහන්සේට විරුද්ධව මම නපුරක් කරලා තිබෙනවා නම් මම නපුරක් කල්පනා කරනවා නම් මාව විමසා බලා යහපත් මාර්ගයේ මාව ගෙන යන්න කියලා පවුල් මේ දාවිත්තුමාගේ ප්‍රකාශන වලින් මම දකිනවා. ඔහුගේ හදවත ගැන ඔහු දන්නවා. ගීතාවලිය කියලා කියනකොට සිදුවීමක් සඳහන් වෙච්ච පොතක් හැටියට අපි දකින්නේ. අනිත් ඒවා ඉතිහාසයේ සිදුවීම් ඔක්කොම ටික තමයි ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන කතරවල. නමුත් ගීතාවලිය එනකොට අත්දැකීම පෞද්ගලික ජීවිතයේ දෙවියන් වහන්සේ හා සම්බන්ධව ගත කරපු අත්දැකීම් මුළු හදවතින් බෙදා ගැනීම ගීතිකාවක් හැටියට ගායනා කිරීම තමයි ගීතාවලිය හරහා අපි දකින්නේ. එහෙනම් දාවිත්තුමා තමාගේ හදවත නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ අභිමුඛේ පරිශීලනයට ලක් කරා. වැරදි තියනවාද කියන්නේ? ඇයි කිව්වොත් වතාවක් එයා වැරදිච්ච කෙනෙක්. ගීතාවලිය 51 බලන්න. ඔව් විලාප ඒක මොර ගැසීමක් දෙවියන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා. ඔබ මොර ගැසලා තියෙනවා. මෙන්න දැන් මෙහෙම එනකොට එරේමියා 17 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය. මිනිස්යන්ගේ හදවත පිළිබඳව දෙවියන් වහන්සේ තාමත් ඒ ප්‍රකාශනය නිවැරදි නැත්නම් වෙනස් කරගෙන නැහැ. ඒ ලෙසමයි ප්‍රකාශ වෙන්නේ. එතන සඳහන් වෙනවා එරේමියා 17:9. එරේමියා 17:9 එරේමියා 17 அதிகாரம் 9 වසන. මම කියවන්නම්. සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්න පුළුවන්ද? ස්වාමින් වහන්සේ වන මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත විභාග කොට අදහස් සෝදිසි කරන්නේ මි. සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටව තිබේ. සෙනෙහවන්ත දේවදරුවනි, යෙරෙමියා කියනවා මේ හදවත දුෂ්ටයි.
රැවටිලිකාරෝ තිබෙනවා. මේ හදවත දකින්න පුළුවන් අපිට දකින්න බෑ. ඒක විනිශ්චය කරලා ඉවට දැතේ ක්‍රියාවට අනුව ප්‍රතිඵල දෙන්න යන්නා වූ ස්වාමින් වහන්සේ කියන මම විතරයි විමසලා දැනගන්නේ. තව ටිකක් පල්ලෙහාට යනකොට තාම සුන්දර වචන කීපයක් දෙවියන් වහන්සේගේ ඒ දේව වචනේ තුලින් මම හොයාගත්තා. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය මෙච්චර වෙලා පැය භාගික කාලයක් මම කතා කරලා තියෙන විනාඩි 40ක කාලයක් හදවත ගැනයි හදවතේ වර්ග ගැනයි. දෙවියන් වහන්සේ කොහොමද හදවත ගැන දැක්කේ? නපුරව දුෂ්ටව තියනවා කියලා උන්වහන්සේ කියනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් දේව මනුෂ්‍යයන් සිත වර්ග කරලා තියෙනවා මේ ආකාරයට තියෙනවා කියලා. දේශනාකාරයා කියනවා ඒ හදවත පිස්සු හැදෙලා මේ නපුරෙන් ඒගොල්ලෝ උමතු වෙනවා. කියන්නේ උමතු වෙනවා කියන්නේ පිස්සුම තමයි ඉතින් ඒක ඒ නපුරුකම වැඩි වෙනකොට ඒගොල්ලන්ට පිස්සු හැදෙනවා. කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ගොඩක් අවස්ථාවලදී මගේ සෙනෙහවන්තයා සහෝදරිය තමයි අම්මට පහර දෙනවා කියන්නේ තමාට කිරි දීලා හදපු අම්මට පහර දෙන දරුවෝ. උදළු මිටෙන් ගහලා මරණ දරුවෝ. සෙනෙහසෙන් හදාගත්ත තාත්තට යකඩ ඉන්නෙන් ගහලා මරණ දරුවෝ. නපුරුකම හදවතෙන් ගල් වුණ නිසායි ඔවුන්ට මේ ප්‍රේමේ නැති වෙලා ගිහිල්ලා පිස්සු වැඩ කරන්නේ. අද මේ රෝගය ගැන ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මම ඒ ගැන පොඩ්ඩකින් ඔබට කතා කරන්න. තව තියෙන කොටසක් ඒ අවස්ථාවේදී ඔබට මම කතා කරන්න. ඇයි මේ පිස්සු හැදිච්ච මේ උමතු වෙච්ච නපුරෙන් පිරුණු හදවත්වල මිනිස්සු වැඩ කරන හැටි ඔබ දැකලා තියෙනවද? හොඳට එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරනවා, සතුටින් වැඩ කරනවා, උමතුවක් එනවා. අනේ මම අහංකාරක දුෂ්ටකම පිරෙනවා. අපිට නෑ. ඒගොල්ලන්ට තියෙනවා. ඇයි ඒගොල්ලෝ මෙහෙම කරන්නේ, එහෙම කරන්නේ කියලා කල්පනා කරනකොට දුෂ්ටකම නපුර පිරෙනවා හදවතේ. අයියවම මරන්න පුළුවන් නම් සහෝදරයාට දේව අභිමුඛයේ ඉඳලා හිත දැඩි වෙලා ඔබයි මමයි කොහෙද? කල්පනා කරන්න. තම දියණියට තාත්තයි කියන පියා කියන ස්ථාවරේ ගත්ත ඒ උතුම් ස්ථාවරේ ඉන්න පියවරු වර්තමාන ලෝකේ තමාගේ ලෙයින් දාව ඉපදුණු දියණියව දූෂණය කරන තරමට තමාගේ හදවතේ උමතුව වැඩි වෙලා තියෙනවා, පිස්සුව වැඩි වෙලා තියෙනවා. ඒ හේතුව මොකද්ද? අපි හොයමු. මේ ගල් වෙච්ච හදවත් ගැනයි මම ඔබට කතා කරන්නේ. මේ ගල් වෙච්ච හදවත් ගැන ඔබ අධ්‍යයනය කළාට පස්සේ ඔබ දන්නවා සමහරුන්ගේ ක්‍රියාකාරකම් දැක්ක ගමන් උඩ තියෙන්නේ කොයි වගේ හදවතක්ද කියලා. මෙන්න බලන්න. ගල්වන් හදවතක ගුණාංග කීපයක් අපි දකින්න යනවා. පළවෙනි එක තමයි selfish. ආත්මාර්ථකාමී ගුණාංගයක් වෙනවා. ගල් වුණාට පස්සේ හදවත ඒක ආත්මාර්ථකාමී. ඒකට තමයි කියන්නේ ගල් වෙච්ච හදවතක් කියලා. තානිත් කෙනා ගැන හිතන්නේ නැහැ. එයා තමාගේ සුභ සිද්ධිය ගැන විතරයි ඕක හිතන්නේ. ඕක අවධානය යොමු කරන්නේ ඕගේ ලාභය. ඌට මොකද්ද ලැබෙන්නේ? තරුණියෙක්ව නැත්තම් කාන්තාවක දූෂණය කරන මිනිසයාට ඇති වෙලා තියෙන්නේ මොකද්ද? තමාගේ මානසික තෘෂ්ණාව. මානසික තෘෂ්ණාව කියන්නේ තමා ගැන හිතපු selfishness එක. තමාගේ ආත්මාර්ථකාමී, තමාට අවශ්‍ය ඒ සැහැීම නැත්තම් ඒ සැනසීම මට දන්නේ නැහැ මොකද්ද ඒකට පාවිච්චි කරන්න කියලා සිංහල වචනේ. බලෙන් ගිහිල්ලා තරුණයෙක් ඇදෙන්න ගිහිල්ලා දූෂණය කරනවා කියන්නේ ආ වින්දනයක් නෙවෙයි ලබන්නේ. ඔහු තමාව පිනව ගන්නවා. තව කෙනෙකුට දුකක් දෙනවා, වේදනාවක් දෙනවා. උන්ව මරලක් දානවා. පාසල් යන දුවා දරුවන් සුදු ඇඳුමත් එක්ක දූෂණය කරලා උන්ව මරලා දානවා. එකම බලාපොරොත්තු ඒ පවුලේ. ඒ දරුවා. එතකොට ඒ ගෙදරට ගින්දර මේ මිනිස්යාට තියෙන්නේ මොකද්ද? ආත්මාර්ථකාමී. අද කියන්න ශ්‍රී ලංකාව තුල පළවෙනි රැල්ලේ මේ කොරෝනාව ඉතාමත් ලස්සනටම පාලනය කරා. දෙවෙනි එක එන්න හේතුව මොකක්ද? ආත්මාර්ථකාමී බව. අද ඇයි ගුවන් හමුදාව ඩ්‍රෝන කැමරා දාලා ඉහළ අහසේ ඉඳලා පල්ලෙයා ඇවිදලා රණ්ඩු මේක රොත්තට හැසිරෙන කට්ටිය ගේ පිටිපස්සේ වත්තේ ක්‍රිකට් ගහන කට්ටිය ඇයි ඒගොල්ලෝ හොයලා
මේ හමුදාවේ මහත්තුරු පොලිසියේ මහත්තුරු බයිසිකල් වල තෙල් ගාගෙන අපේ බදු මුදල වියදම් කරලා මේගොල්ලෝ එලවෙලෝ අල්ලන්නේ ඇයි උමතු වෙච්ච හදවතක් තියෙන ගල් වෙච්ච හදවතක් තියෙන්නේ තමාට මෙන් අසල්වාසියට ප්‍රේම කරන හදවතක් නැහැ ආත්මාර්ථකාමී අනේ අපිට එන්න බෑ කාමරය ඇතුලේ මේ මත්කුඩු වලට ඇබ්බැහිච්ච අයත් ඔය ටිකම තමයි කරන්නේ කොහොම හරි ඒ ටික ගන්න ඕනේ තමා ගැන තමා අයියෝ මට සෙනෙවන්ත සහෝදරයා සහෝදරි මම මේවා කියනකොට පොඩ්ඩක් කල්පනා කරන්න ඔබත් මේ වගේ වැරද්දක් කරනවා නම් මේ දේව වචනේ දැනගෙනත් ඔබ වැරද්දක් කරනවා නම් ඔබ කියයි සමහරලාට අනේ මම විතරක්ද කරන්නේ ඔක්කොම කරනවානේ ඒගොල්ලන්ට නවත්තන්න කියන්න මම නවත්තන්න නෑ මගේ සහෝදරයා ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ දරන මාගේ සෙනග තමාගේ පාපය ගැන පසුතැවිලා දෙවියන් වහන්සේගේ ඉදිරියට ඇවිල්ලා යටහත් වෙනවා නම් දේශයට දෙවියන් වහන්සේ සුවේ දෙන බව පොරොන්දු වෙලා තියෙනවා ලංකා දේශයට සුවේ දෙන්නට පාර හරස් කරන්නේ දේව දරුවන් කියන එක අමතක කරන්න එපා. ඔබ හැදෙන්න ඉස්සෙල්ලා අපි හැදෙමු ඉස්සෙල්ලා. මාස දෙකක කාලයක් මම එළියට බැහැලා නැහැ. ඔබ දකින්නවා ඇති කොණ්ඩේ වැවිලා රැවුල වැවිලා. ඇයි මම හිතුවා දේවයන් වහන්සේව හඳුනන දරුවෙක් හැටියට තවත් කෙනෙකුට මම බාධාවක් වෙන්න ඕන නැහැ. තවත් කෙනෙකුට මම ආශිර්වාදයක් වෙන්න ඕනේ කියලා. ඔබත් හිතන්න ක්‍රියා කරන්න අපි ලංකාවට ආශිර්වාදයක් වෙමු. දැඩි හදවත selfishness එක සෑම කෙනාටම දොස් කියනවා. මේ ආත්මාර්ථකාමී මිනිස්යාගේ වැඩිම ගතන හැම කෙනාටම දොස් කියනවා. හැම දෙයකටම දොස් කියනවා. තමාට හරි දේ හරියට ලැබුණේ නැත්තම් දොස් කියනවා. පල්ලියට ආවත් එහෙමනේ ෆෑන් එක වැඩ කරන්නේ නැහැ. අයියෝ ගීතිකාවක්ද කිව්වේ. අර සංගීතේ බලන්නකො. අර මයික් එක බලන්නකො. ඔක්කොම දොස් කියනවා. ඇයි? ඒ selfishness එක. එයා හිතුවනම් නෑ මේක හදන්න ඕනේ කියලා එයා ඇවිල්ලා ඉදිරිපත් වෙනවා. හැම කෙනාටම මෙහෙම යහපත වෙන්න ඕනේ කියලා හිතන කෙනෙක් නම් මෙහෙම වෙන්නේ නැහැ. අර ගල් හිතක් තියෙනකොට ඒව වෙන්නේ නැහැ. ගල් හිතේ එකක් තමයි ඒක. ඒ වගේම බලන්න මේ සෑම විටම තමා ගැනම හිතන මිනිස්සයා නිසාම තමයි මේ රටත් දූෂිත වෙලා තියෙන්නේ. දූෂණය, වංචාව, බොරුව, ප්‍රෝඩාව මේ සියලු දේම එන්නේ ආත්මාර්ථකාමී මිනිස්යන් ඉදිරියේ. රජයේ කාර්යාලයක වෙන්න පුළුවන්. මොනම වැඩක් කරගන්න ගිය කොතන ගියත් අපිට කීයක් හරි දෙන්න නැතුව වැඩක් කරන්න පුළුවන්. ඇයි? දෙන පඩියට වඩා තමා කීයක් හරි හොයා ගන්න ඕනේ. තමාගේ ජීවිතේ ගොඩනගන්න ඕනේ. තමාගේ දූ දරුවන් තමාට ගියක් තමාට. එතකොට මොකද වෙන්නේ? එක්කෙනෙක් කරන වැරද්ද නිසා මුළු සේවකයන් කියන හැම කෙනා දිහා බලන්නේ දූෂිතයන් හැටියට. අද ලංකාවේ පොලිසියේ මහත්තුරු 700කට වැඩිය කොරෝනා වලට බලපෑමට ලක් වෙලා ඉන්නවා. ඒගොල්ලෝ නිරාධානයට ලක් වෙනවා. ඇයි? ඒගොල්ලෝ අනිත් අයට සේවය කරන්න කියලා මහජනයාට සේවය කරන්න ගිහිල්ලා රෝගීන්ව ගිලන් රටවල ගෙන යන්න ගිහිල්ලා නිරෝධාන කඳවුරු වල සේවය කරන්න ගිහිල්ලා මත්කුඩු වලට ඇබ්බෙවිච්ච කොරෝනා ලෙඩ්ඩුන්ව අල්ලන්න ගිහිල්ලා තමයි නාවික හමුදාවට ඉස්සලම කොරෝනා රැල්ල හැදුනේ. ඒගොල්ලෝ ආත්මාර්ථකාමී නම් ඒගොල්ලන්ට ලැබෙන පඩියට වැඩ කරන්න ඕනේ නම් අද ඒගොල්ලන්ට මේ ලෙඩේ හැදෙන්නේ නැහැ. නමුත් අපි බනින්නේ ඒගොල්ලන්ට. බලන්නකෝ ඇදිරි නීතිය දාලානේ මාසයක්ම දාලානේ. සතියම වහලානේ අපිට යන්න නැහැ ඉන්න නැහැ. කාටද බනින්නේ අපි? ජනාධිපතිතුමාට බනිනවා. නේද? අර හමුදාවේ මහත්තයාට බනිනවා. සවෙන්ද්‍ර සිල්වා මහත්තයාට බනිනවා. අර ස්පිරිතාලේ ඉන්න මහතුරුන්ට බනිනවා. සෞඛ්‍ය සේවයේ ඉන්න මහතුරුන්ට ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ ආස ඒගොල්ලන්ට ආරක්ෂාව තියෙනවා දැඩි ලෙස. ඒගොල්ලෝ ආත්මාර්ථකාමීව හිතලා නෙවෙයි පරාර්ථකාමීව හිතලා ශ්‍රී ලංකා දේශයේ මගේ රට මගේ සෙනගව රකින්න ඕනේ කියන පරමාර්ථයෙන් වැඩ කරනකොට දැඩි හිතක් තියාගන්න එපා. දැඩි හිත ගල් හිත තියෙනවා නම් ඔබට තියෙන්නේ ආත්මාර්ථකාමී සිතුවිලි පමණයි. දැන් බස් එක නැග්ගම යාචකයෝ නෑ දැන්. ඒක ලස්සන දෙයක් ඒක. ලංකාවේ හොඳ ධනවත්ම මිනිස්සුන් ඉන්නේ මේ යාචකයෝ.
දවසකට 10000ක් හම්බ කරනවා. තට්ටු ගෙවල් වාහන කුලියට දීලා මම ඉරිසියා නැහැ. ඒකත් ඉරිසියා කරලා මම ගිහිල්ලා ඒ ජොබ් එක කරන්න නෙවෙයි. අපි මේ වගේ ඒ වගේ මිනිස්සු මම දැකලා තියෙනවා බස් එකේ හැමදාම එයාට මේ බයිපාස් කරනවා. හැමදාම බයිපාස්. සල්ලි එකතු කරනවා එයා බයිපාස්. මම අවුරුදු 22ක් එක පුද්ගලෙක් දකිනවා එයා සල්ලි එකතු කරනවා ඉතිරි මදි එයා බයිපාස් එක. ඉතින් මේවා දැකලා ප්‍රෝඩා වංචාව දැකලා අපේ හිතත් ගල් වෙනවා සමහර වෙලාවට. මේ ගල්ුණාම ගල් වෙන්නේ එකපාර නෙවෙයි. පොඩ. නැවතෙන්න මේ ගල් වැනි හදවතක් තිබුණොත් බලන්න ආදරයක් ආරම්භ වෙනකොට සීම් හදවතකින් තමයි හදවතේ ආදරය ආරම්භ වෙන්නේ. ඒ ආදර සම්බන්ධතාවයෙන් පටන් ගන්නා වූ ජීවිතය ඊටම සුන්දරයි. බලන්න ඒ සිතම ආත්මාර්ථකාමී වුණාට පස්සේ විවාහයේ අවසානය වෙන්නේ දික්කසාදේ. ස්වාමි පුරුෂයා ආත්මාර්ථකාමී වුණොත් ඒ පවුලේ අවසානය දික්කසාදය නැත්නම් සිය දිවි නසා ගැනීම. භාර්යාව ආත්මාර්ථකාමී වුණොත් එක්කෝ මිනිසයා හිරගෙදර නැත්නම් සිය දිවි නසා ගැනීම නැත්නම් දික්කසාදය. මේකේ ප්‍රතිඵල දරුවන් අවජාතකයන් වීම නැත්නම් අනාථයන් වීම. වගේ හදවත ගල් කරගන්න එපා. ඔබ ආත්මාර්ථකාමී වෙන්න එපා. කල්පනා කරන්න. අපි ඊළඟ කොටස ගැන අපි බලමු. මතකයේ තබා ගන්න අපගේ යුද්ධය. දැන් මේ ගැන කල්පනා කරනකොට අපගේ යුද්ධය වනහේ මාංශයටත් ලේවලටත් විරුද්ධව නෙවෙයි. අපේ යුද්ධය ඇවිල්ලා මාංශයටත් ලේවලටත් විරුද්ධව නෙවෙයි. අපි දැනගන්න ඕනේ අන්ධකාරයේ ආත්මයත් සමග තමයි ඒ මුලාදෑනින් සමග තමයි අපිට මේ යුද්ධය තියෙන්නේ. ඇයි මේ ගල් හිත තිබුණොත් මොකද කියලා ඔබ හිතනවා නම් මම ඔබට හොඳ උදාහරණයක් දෙන්නම්. මට හොඳට මතකයි කතාවක්. පේරගහක් තියෙන වත්තක මේ පේරගහ ලස්සනට හැදිලා මේ දැන් තියෙන කිලෝ පේර නෙවෙයි ගමේ පේර කියලා කියන්නේ අපි. ඒවා මේ හපලා කනකොට ඇතුලේ රෝස පාටයි නැත්නම් රතු පාටයි. පැණි බේරනවා ඒවා. කහ පාටට ඉදෙනවා මේ පේර. තාම රසයි. ගමේ පේර කියලා කියන්නේ. මේ පේරගහ හැදිලා ලස්සනට හැදිලා ලොකු ගහක්. මල් පිපෙනවා, කොළ තියෙනවා, කොළ පාටයි, මල් පිපුණු කාලේ හරිම ලස්සනයි. නමුත් වත්තෙන් දෙකකින් එහා පැත්තේ තියෙන පේරගහේ හොඳට ගෙඩි හැදිලා පිරෙලා කුරුල්ල කනවා, ගිරෝ කනවා, ළමයි ගල් ගහලා කඩනවා, හොඳට කනවා, අපිත් ගස්වල නැගලා කනවා. නමුත් මේ ගහේ කොළ තියෙනවා, මල් තියෙනවා, මේ ගහ බලනකොට සස්විකයි, කොළ පාටයි, ගෙඩි නැහැ. දෙනවන්තේ ගහක් තියෙනවා නම් ගෙඩියෙන් නැත්නම් ඒකේ තියෙන ප්‍රයෝජනෙ මොකක්ද? ඊට පස්සේ පොඩි සාකච්ඡාවක් එනවා මේ ගහ මොකද ප්‍රශ්නේ? යෝජනාවක් ආවා ගහ උගුල්වල දාන්න. උගුල්වල බලමු. ඉතින් ගහ මුල පිටින්ම උගුල්වලා එළියට ගන්නවා. ගත්තට පස්සේ තමයි තේරුම් ගත්තේ මේ ගහේ පල්ලෙහා තට්ටුවේ ලොකු ගල්පරයක් තියෙනවා. මොනවද තියෙන්නේ? ලොකු ගල්පරයක්. එතකොට මේ ගහේ මුල් පල්ලෙහාට බහින්නේ නැහැ. මේ පස් වලින් ගන්න තියෙන වතුර, ඒගොල්ලන්ට අවශ්‍ය පෝෂ්‍යදායී දේවල් ටික, ඒ ගහට අවශ්‍ය ඒ පළදාව ගෙඩි හදා ගන්නට අවශ්‍ය දේවල් ගන්න විදිහක් නැහැ. ඒක මුල් වලින් ඒවා යන්න ඕනේ. මුල් වලින් තමයි උඩට යන්න ඕනේ. මේ ගලක් ඇවිල්ලා වැහිලා. එහෙම වැහුනොත් වෙන්නේ ගහ තියනවා, ගොල තියනවා, මල් තියනවා, ගෙඩි නැහැ. සෙනෙවන්තය සහෝදරිය අපේ ජීවිතේ හදවත ගල් නම් බලන්න ලස්සනයි අපිව. ගායනාව, නමස්කාරය, ප්‍රශංසාව හැම දෙයක්ම තිබෙනවා. නමුත් පළදාව නැහැ. මොනවාද නැත්තේ? පළදාව නැහැ. හේතුව ලොකු ගල් තලාවක් නිසා මුල් බහින්න ක්‍රමයක් නැහැ. ගසට අවශ්‍ය පෝෂණය ගන්න විදිහක් නැහැ. ඒ නිසා ප්‍රතිඵලත් නැහැ. ගහේ පළදාවක් නැහැ. අපගේ ජීවිතේ මේවා තිබිලා ඒවා ගල් වුණොත් එහෙම අපේ ජීවිතේ තිත්තකම, ආත්මාර්ථකාමීකම, සිතුවිලි
උඩඟුකම විවේචනය මේවා කල්යාමත් සමගම ගල් තලාවක් වෙනවා. හොඳට කල්පනා කරන්න. අපේ ජීවිතේ තිත්තකම කියන එක තියෙනවා නම් දවසක් දෙකක් නෙවෙයි දීර්ඝව පවතිනවා නම් ආත්මාර්ථකාමී සිතුවිලි සිතුවිලි පිරලා තිබෙනවා නම් උඩඟුකමෙන් පිරලා ඉන්නවා නම් අපේ වැඩේම විවේචනය කරන එක නම් මොනවාද වෙන්නේ දන්නවද? මේවා කල් යෑමත් සමගම පස් කාලයක් යුගයෙන් යුගය ඒක පරණ වෙලා ගල් තලාවන් ගල් පර හැදෙනවා වගේම ලොකු ගල් තලාවක් වෙලා ඇතිට ගලක් වෙනවා. මේ සිතුවිලි ගල් වුණාට පස්සේ ඔබගේ හදවත කෙලින්ම ගල් වෙනවා. ඒවා ගල් වුණාට පස්සේ ඔබට එළියෙන් බාහිර අලංකාරය දකින්න පුළුවන්. අභ්‍යන්තරයෙන් ගත යුතු පෝෂණය ඔබගේ හදවතට ගන්න විදිහක් නැහැ. ගලක් නිසා ඔබට ඵලදාවක් දෙන්න බෑ. අද ගොඩක් අයගේ ජීවිතේ ඵල නැති හේතුව මේකයි. උදන්ව ආත්මික ඵල කියන්නේ මොකක්ද කියලා? ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය. මේවා කෝ ප්‍රේමයේ විතරක් වෙන්නන් ආත්මික ඵලයක් හැටියට. ආත්මික ඵල නැති වෙන්නට හේතුව හදවත ගල් වීම නිසා. සහෝදර ස්නේහය කැඩී යන්නට හේතුව ප්‍රේමේ නැති නිසා. ප්‍රේමේ නැත්තේ හිත ගල් වෙන නිසා. හිත ගල් වෙන්නේ උඩඟුකමින් පිරී සිටින නිසා. තමාගේ වැරද්ද තමාට බාර ගන්න කැමති නැති නිසා. අභිමානයෙන් සිටින නිසා. උමතු වෙලා සිටින නිසා. අහංකාරකමින් සිටින නිසා. ඒ ගල් හිත එළෙමසම තිබෙනවා. ඔබට පුළුවන් පරණ ගිවිසුම සම්පූර්ණයෙන්ම කියවන අවස්ථාවේදී ඒකේ තියෙන්නේ පිස්සු හැදිච්ච වැඩ කරපු වෙලා කාරණාවන් තමයි. බාහිර පෙනුමට කොළ පාටයි සස්ත්‍රිකයි පළදාව නැහැ. අපි කියමු සෙකරියා පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය. සෙකරියා 7 அதிகாரம் 12 වසතේ நாங்கள் கேட்போம். සෙකරියා 7:12. මක්නිසාද සමාදාන බීජ තිබෙයි මුද්‍රිකා වැල එහි පළද භූමිය එහි අස්වැන්නද ආකාශයේ එහි සමාවෙන්න 7:12 මම 8:12 කියුවේ 7:12 සමාවෙන්න. 7 அதிகாரம் 12 වසන සෙක්‍රියා කොස්තොම්. ඔහු ව්‍යවස්ථාව සේනාවල ස්වාමින් වහන්සේ තමන් ආත්මයෙන් පළමු අනාගත වස්තුන් අතින් එවූ වචනත් නාසන ලෙස ඔවුන්ගේ සිත් වජ්‍රයක් මෙන් කරගත්තෝය. එබැවින් මහත් කෝපයක් සේනාවල ස්වාමින් වහන්සේගෙන් පැමිණුණේය. එහි ප්‍රතිඵල ඔයගලන්ට බලන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ වචනේ ඉතාමත් ලස්සනට කියනවා. ඔව් එසේ ව්‍යවස්ථාවක් සේනාවල ස්වාමින් වහන්සේ තමන් ආත්මයෙන් පළමු අනාගතරුත් අතින් එවූ වචන නාසන ලෙස ඔවුන්ගේ සිත් වජ්‍රයක් මෙන් කරගත්තෝය. දෙවියන් වහන්සේගේ අඬ අහන්නෙක් නැහැ. සේවකයා කියන වචන අහන්නෙක් නැහැ. වජ්‍රයක් කරගත්තයි කියනකොට මට ඒ පදේ මට එච්චර තේරුම් ගියේ නැහැ. මොකද්ද ඒ වචනයෙන් කියන්නේ කියලා. මම ඉංග්‍රීසි භාෂාවෙන් ඒ පදේ කියවන අවස්ථාවේදී ඒකේ තියෙන ෆ්ලිනිට් කියලා. ඒ කියන්නේ ඉතා තද වජ්‍රයක් කියනකොට දෙමළ බයිබලෙන් කියනකොට ඒක කියනවා ඒක ඩයමන්ඩ් එකක් වුණා කියලා. ඒ කියන්නේ ගලක් වුණායි කියලා. ඉතා තද ගිනිගල් නපුරු අනුකම්පා රහිත මිනිසයාට තමයි මේ පදේ පාවිච්චි වෙලා තිබෙන්නේ. බයිබලේ මම ග්‍රීක භාෂාවට ගියේ නෑ මුල් භාෂාවෙන් ගන්න. ඒකත් මට මේ සාමාන්‍ය මට ඔයගලන්ට කියලා දෙන්න තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් මේ ෆ්ලිනිට් කියන වචනය ඔයගලන්ට පුළුවන් මේ Google එකේ ඩික්ෂනරි එකේ ගහලා බලනකොට සිංහලෙන් එනවා තේරුම් ටික. මොකක්ද ඉන්නේ? ඉතා තද ගිනිගල් වගේ. ගිනිගල් කියන්නේ ළඟ තියන්න පුළුවන්ද? නෑ. නපුරු අනුකම්පාව කියන එකක් නැහැ. අනුකම්පා රහිත මිනිසයාගේ හදවතට තමයි ඒ පදේ පාවිච්චි වෙන්නේ. දෙවියන් වහන්සේගේ කටෙන් එන වචනයට කන වහ ගන්න මිනිසයා, දේව සේවකයා, අනාගත වතුරයා, දෙවියන් වහන්සේ පත් කරපු මිනිසයා කියන වචනයට කනයි වහගත්ත මිනිසයාගේ හදවත කොයි වගේ දන්නවද? හරියටම ගිනිගලක් වගේ. තදයි. එල්ලෙන්නේ නැහැ. එතකොට
ඒ තද හදවතෙන් අනුකම්පාවක් තියේද? එසේ කරනකොට අපි හිතා ගන්නවා අපේ හදවත ගිනිගලක් වගේ තිබුණම අපට ආශිර්වාදයි කියලා. ඔබ හැරිලා බලනකොට ඔබට කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ කියන එක ඔබට තේරුම් ගන්නකොට නැව ගිහිල්ලා ඇති. අද්ද පසුතැවෙන්න ස්වාමින් වහන්සේගේ හඬට සවන් දෙන්න. උන්වහන්සේගේ වචනේ කොතනින් හරි කතා වෙනවා නම් ඔබගේ හදවත නිවැරදි කරගන්න බලන්න. ඔබගේ චේතනාවන් නිවැරදි කරගන්න. ඔබගේ අදහස් වෙනස් කරගන්න. නෑ මම මෙහෙමයි. ඔබ පයින් ගහන්නේ ස්වාමින් වහන්සේට. ඒ පර්වතයටයි ඔබ පයින් ගහන්නේ. ඔබට බෑ ඒ පර්වතයේ සමග ගහලා දිනා ගන්නට. ඔබගේ ඔළුව ගිහිල්ලා ලොකු ගල් පරයකට ගහගත්තොත් ඔබගේ ඔළුව පුපුරනවා මිස ගල පුපුරන්නේ නැහැ. ඔබගේ නපුරු කමෙන් එන්න. මේ වචනේ කියනවා දෙවියන් වහන්සේගේ වචනේ වේවස්ථාව ආත්මයෙන් පළමු අනාගත වතුර ඇවිල්ලා ආත්මයෙන් කියන්නේ. සෙනෙවන්තය අපි දෙවියන් වහන්සේගේ සේවය කරන අවස්ථාවේදී යාඥා කරලා දෙවියන් වහන්සේගේ ආත්මයෙන් පිරීලා ඉන්නකොට දෙවියන් වහන්සේ යමක් එලිදරව් කරනවා නම් ඒ එලිදරව් කරන කාරණය බැගෑපත්ව කාරණිකව ඔබ අපි ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ වචනය හා ඔබගේ ජීවිතයේ සසඳලා බලලා සංසන්දනය කරලා බලලා වැරදි තැනක් තියෙනවා නම් නිවැරදි කරගන්නට උත්සාහ කරන්න. එහෙම නැතුව දෙවියන් වහන්සේගේ වචනය ඍජුව ඔබ වෙතට ගලා එන අවස්ථාවේදී ඒ වචනයට ඔබ පෙනේරක් අල්ලන්න එපා. පෙරලා ගන්න හිතන්න එපා. පෙරලා ගන්න හිතුවොත් එම ඉතුරු වෙන්නේ මැස්සයි මැරිච්ච කුඹි විතරයි. පැණි ටික ඔක්කොම බිම හැලෙනවා. ගෙදරට යනකොට අරන් යන්නේ. ගොඩක් වෙලාවට ඔගොල්ලෝ දේව වචනේ අහන්නේ ෆුඩ් සිටි එකට යනවා වගේ. ෆුඩ් සිටි එකට ගිහිල්ලා ට්‍රොලියක් ගත්තා. මේක ඕනේ. මේක මට. මේක මට. මේක මට. ඒ කියන්නේ අපිට මේ කැමතිව විතරයි කියන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ තුලින් මට කැමති ඒවා දෙයක් ගන්න බෑ. මට ආශිර්වාදය, මට සැනසීම, මට ශක්තිය දෙන වචන. නෑ. ඒවා අපිට පොරොන්දු ගන්න ඉස්සෙල්ලා පොරොන්දු වලට ඉස්සෙල්ලා අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන පණක් ගැන කල්පනා කරන්න. මාසික කියනවා මේක කළොත් මේක නුඹලට මම දෙනවා. මෙන්න මේකයි. ඒ සකරියා පොතත් සමග මෙලෙස හදවත ගල්වීමෙන් මිනිසයා ප්‍රේමයෙන් පිරිහිලා ආත්මාර්ථකමී මුර්ගයන්ට සමාන වෙනවා. මේ වචනේ අහන්න නැත්නම් මනුෂයාගේ හදවත ගල් ඊට පස්සේ ਉਹ ආත්මාර්ථකාම වෙනවා. ආත්මාර්ථකාමී මුර්ග සිතක් ඇති මුර්ගයන් ලෙසටපත් වෙනවා කියලා තමයි වචනේ කියන්නේ. මතෙව් 19:8 ගොඩක් වෙලාවට අපි දැන් මේ පදේ කියවනවා මම 19:8 මතෙව් 19:8 මතෙව් 19 අධිකාරම් 8ම වසන මතෙව් 19:8 කියවන නුඹලාගේ සිත් දැඩිකම නිසා මෝසස් නුඹලාගේ භාර්යාවන් අත්හරින්නට ඉඩ දුන්නේය. නමුත් පටන් ගැනීමේ සිට එසේ නොවුනේ යයි නාසය කියනවා. මෙතන කියනවා සිතේ දැඩිකම නිසා භාර්යාවන්ට. ඒ කියන්නේ එතන කියන්නේ පටන් ගැනීමේ ඉඳලා ඒක කරේ නැහැ. මතක තියාගන්න. අපි ගොඩක් වෙලාවට කියනවා අපෝ එපා වෙලා තියෙනවා. නෑ. සිතේ දැඩිකම. ඉතින් පොඩි විශ්ලේෂණයකට ලක් කරලා නුඹලාගේ සිතේ දැඩිකම නිසා තමයි මෝසස් ඒ වගේ අවසරයක් දුන්නේ කියන එක අමතක කරන්න එපා. ගොඩක් අය මේ ගැන විවාදයට එන නිසායි මම ඊට කලින්ම මේ ගැන කිව්වේ. ඕකේ? එහෙනම් ඊළඟට හදවතේ දැඩිකම නිසා සමිඳුන් අපව විනයට ලක් කරනවා. සිතේ දැඩිකම නිසා ස්වාමින් වහන්සේ අපව විනයට ලක් කරනවා. විනයට ලක් කරන්නේ අපව විනාශ වීමට නොවේ සමිඳුන් වෙත හැරීමටයි. ගොඩක් ප්‍රවේශමෙන් මේක සමන් දෙන්න ඕනේ. සිතේ දැඩිකම නිසා දෙවියන් වහන්සේ විනයට ලක් කරනවා. පහර දෙනවා. වහල්ලුන් ලෙස අතාරිනවා. වහල්ලුන් කරලා දෙන්නේ අන්‍ය ජාතිකයන්ට බබිලෝනයට දෙන්නේ විනාශ වෙන්නද? නෑ. හදලා ගන්න. මේ process එකට අපි කැමති නෑ. විනයට ලක් කරනවට අපි කැමති නෑ. වචනයකින් යමෙක්ගේ වැරද්දක් උලුප්පලා පෙන්නොත් කැමති නෑ. හොඳ විතරයි කියන්න ඕනේ. දරුවෝ ඉන්නවා නම් ගෙදර දරුවෝ සබත් පාසල් එනවා නම් ඒ දරුවට කිසි වැරද්දක් පෙන්වන්න බෑ. ඒවා කිව්වොත් එහෙම
කැමති නැහැ. විනයට ලක් කරන්නේ අපි ඇයි? අපිට විනයට ලක් කරන්න ඕනේ නම් දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන වගකීම ඇතුවයි අපි ඔබ විනයට ලක් කරන්නේ. දේව රාජ්‍යයට ඔබ නිවැරදි කරලා දෙවියන් වහන්සේට ලං කිරීමටයි. හේබ්‍රෙව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 5 සිට 8 දක්වා. எபிரேயரின் புத்தகம் 12ஆம் அதிகாரம் 5ஆம் வசனத்திலிருந்து 8ஆம் வசனம் வரைக்கும். ஹெப்ரேவ் පොතේ අපි කියමු 12 වෙනි පරිච්ඡේදය. 12 වෙනි පරිච්ඡේදයේ 5 සිට 8 දක්වා මම කියනකොට පැහැදිලිව සමන් දෙන්න. 12ஆம் அதிகாரம் 5 லிருந்து 8 வரைக்கும். අර පුත්‍රයන්ට මෙන් නුඹලාට කියන අවවාද වචන නුඹලා මතක නැති කළෝය. ඒ කවරද යත් මාගේ පුත්‍රය ස්වාමින් වහන්සේගේ දඬුවම සුළු නොකරන්න. උන්වහන්සේගෙන් තරවටු ලබන කල කලාන්ත නොවන්න. මක් නිසාද ස්වාමින් වහන්සේ ප්‍රේම කරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක. උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තලනසේක. ඔබට පැහැදිලිද? දඬුවම් කරන්න වෙන මොකටවත් නෙවෙයි. තමාගේ පුත්‍රයන් කරගන්නට කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. ඉතින් ඔබට යම්කිසි දඬුවමක්, සරදමක්, අනුශාසනාවක්, අවවාදයක් පොඩ්ඩක් සැරට කිව්වත් ඔබ හිතා ගන්න එපා. මේ මීහට වෙන වැඩක් නැතුව අපිට කියනවායි කියලා. නෑ. දෙවියන් වහන්සේට ලොකු උවමනාවක් තියෙනවා. ඔබව උන්වහන්සේට ලං කරගන්න. ඔබගේ සිත දැඩි කරලා ගල් කරලා ඔබ විනාශ වෙනවන්න ඕනේ නම් උන්වහන්සේ එමම අතාරිනවා. කල්වාරි කුරුසියට ගිහිල්ලා උන්වහන්සේ ජීවිතේ පූජා කරලා ඔබට දරුකම ලබා දෙන්නේ නැහැ. ඒ උරුමය ලබා දුන්නේ ඔබව නිවැරදි කරන්නටයි. තාත්තා මෙන්න බලන්න ඊළඟ පදයේ එකේ කියනවා නුඹලා ඉවසන්නේ දඬුවම් පිණිසය. දෙවියන් වහන්සේ පුත්‍රයන්ට මෙන් නුඹලා කෙරෙහි ක්‍රියා කරනසේක. මක් නිසාද පියා දඬුවම් නොකරන පුත්‍රයා කවුද? ඒ සියල්ලන් ලබන දඬුවමට නුඹලා පංගුකාරයෝ නොවන්නෝ නම් නුඹලා පුත්‍රයෝ නොව අවජාතකයෝය. තාත්තා දඬුවම් කරන්නේ නැත්තම්, අයිතියක් නැත්තම් තාත්තා දඬුවම් කරන්න අයිතියක් නැත්තම් ඉතින් සිංහලෙන් කියන ලස්සන වචනයක් තියෙනවා ඒකේ. අවජාතකයෝ කියන. ඒ පදේ ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. සිත දැඩි කරන්න එපා. සිත දැඩි සිතක් ගැනයි මම මේ ඔබට කතා කරන්නේ. මේ පදය ඉතාමත් පැහැදිලි. ඊළඟට හෙබ්‍රේව් පොතේම තවත් කාරණයක් අපි බලමු. මේ විනයට ලක් වෙන්නේ නැති නිසා, මේ ස්ථානයේ මේ හදවත ගල් කරගන්න නිසා එහි ලැබෙන විපාකය ඔබට බලන්න පුළුවන්. හෙබ්‍රේව් 3 වෙනි පරිච්ඡේදයේ 13 සිට 19 දක්වා. හෙබ්‍රේව් 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියේ සිට எபிரேயர் 3ஆம் அதிகாரம் 13ஆம் வசனத்திலிருந்து 19ஆம் வசனம் வரைக்கும். නුඹලාගෙන් කිසිවෙක් පාපය රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාද කරපල්ලා. මක් නිසාද අද නුඹලා උන්වහන්සේගේ හඬ අසනු නම් උදාස ඉපදවීමද මෙන් නුඹලාගේ සිත දැඩි කර නොගනිල්ලා කියා තිබෙන හැටියට අපගේ විශ්වාසයේ පටන් ගැන්ම අන්තිම දක්වා ස්ථීර ලෙස අල්ලාගෙන සිටිමු නම් අපි ක්‍රිස්තුස් වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමු. එසේය ඇසු කල්ලි උදාස් ඉපදුවෝද කවුරුද? මෝසස් කරනකොටගෙන මිසරයෙන් පිටත්ව ආවෝ සියල්ලෝ නොවේද? තවද උන්වහන්සේ 40 අවුරුද්දක් අප්‍රසන්නව සිටියේ කවුරුන් කෙරෙහිද? පව් කළා වූ තමන්ගේ මල කඳන් කාන්තාරේ වැටුණා වූ තනත්තන් කෙරෙහි නොවේද? තමන් වහන්සේගේ විශ්‍රාමික ස්ථානයට ඔහු ඇතුල් නොවන්නේ යයි උන්වහන්සේ දිවිවුරුවේ අකීකරු වූ තනත්තන් ගැන නොවේද? වචනේ අසලා දැඩි කරගන්නට එපා. අවුරුදු 40ක් කාන්තාරයේ ඇවිදිච්ච කවුද මේ කියන්නේ? මේ ලෝකයේ මිනිස්යන්ට නෙවෙයි මේ වචනේ දේශනා වෙන්නේ. කිතුණුවන්ට, සභාවට, ඊශ්‍රායෙල් ජාතිකයට දෙවියන් වහන්සේ තෝරගත්තා වූ සුද්ධ වූ සෙනගක් කියන මේ කණ්ඩායමට. මොකද උනේ අන්තිමට? කාන්තාරයේ මලමිනි වුණා මිසක් ඔවුන් විශ්‍රාමික ස්ථානෙට ගියේ නැහැ. ඔබගේ හිත දැඩි කරගන්න එපා. ඔබ මේ පොළවේ සිත දැඩි කරගන්නේ නම් ස්වර්ගයේ කවුළු ඔබ විසින් ඔබම වසා ගන්නවා. අපි
මේ කාරණාවන් විශ්‍රාමික ස්ථානයට ඇතුල් වීමට බැරි වෙනවා කියන එක. මේක එකපාරම වෙන දෙයක් නෙවෙයි. මෙන්න කියන්නම් තව එකක්. පළමුවෙන් අපි මොනවද කරන්නේ? we reject, we neglect God, we forget God, slowly we reject God. මේක එකපාරම සිදුවෙන කාරණයක් නෙවෙයි. මේක ක්‍රියා දීර්ඝකාලීන ක්‍රියාවලියක්. පළමුව අපි මොනවද කරන්නේ? නොසලකා හරිනවා. දෙවනුව අමතක කරනවා. තුන්වනුව එමීට ප්‍රතික්ෂේප කරනවා. නොසලකා හරිනවා කියන්නේ ගල් හිතක් තියෙනකොට අපි මොනවද කරන්නේ? ඉස්සෙල්ලාම නොසලකා හරිනවා. නිකන් ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. ගණන් ගන්නෑ. දැන් යාඥා කරන්න කියනවා, බයිබලයේ කියවන්න කියනවා, දෙවියන් වහන්සේත් එක්ක ලං වෙන්න කියනවා. YouTube එකේ, Facebook එකේ පැය ගණන් ඉන්න එපා කියලා කියනවා. ඕකේ ඔයගොල්ලෝ කියන්නේ කොච්චර සුද්ධවත් දරුවන්ද කියනවා නම් මම දේශනා කරනකොට දවසක් කිව්වා ඔයගොල්ලෝ Facebook එකේ පැය ගණන් ගිහිල්ලා ඉන්න එක දේවාභිමුඛයේ ඉන්නේ කියලා. මට ආරංචියක් ආවා පාස්ටර් දේශනා කරලා තියෙන්නේ Facebook එකේ ඉන්න එපා කියලා. ඒගොල්ලෝ ඔක්කොම Facebook නැල්ලු. ඉතින් මම දේශනාව Facebook එකේ දැම්මම අපිට Facebook account නැහැ පාස්ටර් මේ තියාගන්න එපා. තේරුම් ගන්න, බුද්ධිමත් වෙන්න. ඔබට හැම එකක්ම හොඳයි. හැම එකක්ම හොඳයි. නමුත් ඒක පාවිච්චි කරන්න ඔබ දැනගන්න ඕනේ. අපි දකිනවා මේක තමයි Holy Bible කියන්නේ. සුද්ධ වූ බයිබලය. ෆෝන් එක අරන් තියාගෙන Holy Bible කියන්න පුළුවන්. ඒක Holy iPad. නැත්නම් iPhone නැත්නම් Samsung phone. Holy Bible එකක් වෙන්නේ නැහැ. ඉතින් ඔබ බුද්ධිමත් වෙන්න කියන්නේ මොකක්ද කියලා. හරි? එතකොට ඉස්සල්ලා මොනවද කරන්නේ? නොසලකලා හරිනවා. දැන් අම්මලා යාඥා කරනකොට ඔක්කොම යාඥා කරනකොට හිමින් ලෙස්සිලා යනවා. ඒක තමයි නොසලකා හරිනවා කියන්නේ. ඊළඟට මොනවද කරන්නේ? අමතක කරනවා. forget කරනවා. ඒ ගැන මම පොඩ්ඩ එන්න. තුන්වන ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ ප්‍රතික්ෂේප. පේනවනේ පියවර. ඉස්සල්ලාම මොනවද වෙන්නේ? නොසලකා හරිනවා. ඊළඟට අමතක වෙනවා. ඊළඟට ප්‍රතික්ෂේප කරනවා. මේ ලෙස ගල් හදවතක් ආත්මාර්ථකාමී හදවතක් ක්‍රියා කරන්නේ. මෙහෙම තමයි ඉස්සල්ලාම වැඩ වෙන්නේ. ඊට පස්සේ තමයි. හරි. මෙච්චර වෙලා මම කිව්වේ ඍණාත්මක කාරණාවන්. හදවතේ සිදුවෙන ඍණාත්මක. මේක ධනාත්මක කරගන්න ඕන නම් ඔබ මොනවාද කරන්න ඕන? මේකම කියලා අවසන් කරාම හිත තුවාල වෙලානේ ඉතුරු වෙන්නේ. ඒ නිසා ඉක්මනින් තියෙන කාලය තුල මම කියන්න මොනවද ඊළඟට කරන්නේ? depend on God. ස්වාමී මාංශේ මත පවතින ආත්මාර්ථකාමී වන විට අපේ ස්වාධීන වෙනවා. අපි ආත්මාර්ථකාමී කියන්නේ මොනවද වෙන්නේ? අපි ස්වාධීන වෙනවා. ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා. එතකොට අපිට දෙවියන් වහන්සේ මතක් වෙනවද නැහැ? තීරණ ගන්න තනියෙන්. කාරණාවන් කරන්නේ තනියෙන්. ආත්මාර්ථකාමී කෙනෙකුට යාඥා කරන්නේ නැහැ. යාඥා කරන්නේ නැත්තේ කවුද? උඩඟු මිනිස්සයා. ඇයි යාඥා කරන්නේ? අපිට කරන්න දෙයක් නැහැ. අපිට බලය නැහැ, ශක්තිය නැහැ. ස්වාමිනී උදව් කරන්න. මේක තමයි යාඥාව. කවුද යාඥා කරන්නේ? උඩඟු. මට කවුරුත් ඕනේ නැහැ. මට ඔක්කොම තනියෙන් කරගන්න පුළුවන්. මට ජය ගන්න පුළුවන්. හිතන්නේ කවුද? උඩඟු මිනිසයා. මම කියලා හිතන මිනිසයා යාඥා කරන්නේ නැහැ. ඉතින් මේකේ විසඳුම ඔබ ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න එපා. ඔබ ස්වාධීන වෙන්න එපා. සේවකයෝ ගොඩක් වෙලාවට මගේ නායකයන් නිතරම කියනවා ස්වාධීන වෙන්න එපා, ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න එපා, නායකත්වයට යටතට එන්න. අපිට නායකයෙක් සිටින්න ඕනේ. අපව මඟ පෙන්වන්න, හරි දේ පෙන්වන්න. ඕන තැනක සරුංගල් යවන්න නූල පොළවේ කෙනෙක්ගේ අතේ තියෙන්නට ඕනේ. නූල නැතුව සරුංගල් යවන්න ගියොත් කොතන හරි කැඩුන දාකට නූල කැඩුන දාකට මොකද්ද වෙන්නේ ඒකට? ඒක අපි දැකින ඉස්කෝලේ යන කාලේ නූල කරන ගම කියනවා මේ සරුංගලේ නූල කරන දැන් කොකාව මොකද්ද වෙන්නේ? කෙටිනවා ඉවරයි ජීවිතේ ඉවරයි. ඒ කියන්නේ ඔබ දන්නවා ඉතින් දෙවියන් වහන්සේ මත රැඳෙන්න. මේ බලන්න දිවිතේ කතාව 32:18 උභාගමම් 32:10 32:18 මම මතකෙන් කියන්නේ මේ වචනය ඉතාමත් ලස්සනට කියනවා. නුඹ ජාතක කළ පර්වතය නොසලකන්නේය. නුඹ ඉපදෙව්වා වූ දෙවියන් වහන්සේව සිහි නැති කළේය. හතවත දැඩි වුණ ගම. නුඹ ඔක්කොම අමතක කරා. නුඹව ජාතක කරපු දෙවියන් වහන්සේව අමතක කළා. පර්වතය නොසලකන්න ගියා. නුඹ ඉපදෙව්වා වූ දෙවියන් වහන්සේ සිහි නැති කරා. ඇයි කිව්වොත් එහෙම? ඔබ ආත්මාර්ථකාමී වෙනකොට, ස්වාධීන වෙනකොට. ඒ නිසා දෙවියන් වහන්සේ මත රැඳෙන්න. හෙබ්‍රෙව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7-8. හෙබ්‍රෙව් 3:7-8. දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන්න. obey his word. දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන්න.
එතකොට ඔබගේ ජීවිතය වචනේ මත ගොඩනගන්න ඔබගේ ජීවිතය ඉහළින් ඉහළට යනවා. දැනුම පමණක් ඔබව සම්පූර්ණත්වයට ගෙන එන්නේ නැහැ. ක්‍රියාත්මක කරන්න. දැනුම විතරක් අරගෙන ඔළුවේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. බලන්න එසේකියල් පොතේ 33 31 32 මම ඒක අනිවාර්යෙන් කියවන්නට ඕනේ පදේ. එසේකියල් எசேக்கியல் 33 31 32 எசேக்கியல் புத்தகம் 33ஆம் அதிகாரம் 31 32 வசனங்கள். එසේ ඔහු සෙනගක් එන්නක් මෙන් නුඹ ළඟට ඇවිත් මාගේ සෙනග මෙන් නුඹ ඉදිරියේ හිඳගෙන නුඹේ වචන අසති. නමුත් ඔහු ඒවා නොපවත්වති. මක් නිසාද තමුන්ගේ කටින් ඔහු ආදරය පෙන්වති. ඔවුන්ගේ සිත ඔවුන්ගේ ලාභයේ පස්සේ යන්නේය. නුඹ වනාහි මීරි හඬක් ඇත්තා වූ හොඳට ගායනා කරන කෙනෙකුගේ ප්‍රේම ගීයක් මෙන් ඔවුන්ට සිටි. මක් නිසාද ඔහු නුඹේ වචනය අසති. නමුත් ඒවා නොපවත්ව සිටිති. මේ කාරණය සිදුවන්නේමය. ඒ සිදුවන කල ඔවුන් අතරේ අනාගත වූ කෙනෙක් සිටි බව ඔවුන් දැනගන්නවා ඇත. අපගේ සුපුරුදු ජීවිතය මේක තමයි. අපි දේශනා කරනවා වාඩි වෙලා අහගෙන ඉන්නවා වගේ අහගෙන ඉන්නවා. වචනේ කියනවා ආගෙන ඉන්නට හිටියට ඒක පවත්වන්න නැහැ කියලා. අපි දේව වචනය සමන් දෙන අය පමණක් නොවේ අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. මම අපි දේශනා කරනකොට කියන අයලා සුප්ප දේශනාව නම් නියමයි. එහෙම කිව්වා කියලා අපි මහත් වෙන්නේ නැහැ, අපි කෙට්ටු වෙන්නේ නැහැ. කළු මම සුදු වෙන්නේ නැහැ. ඔබේ ජීවිතය තුළ එක ක්‍රියාත්මක කරන්න ඔබ දෙවියන් වහන්සේ තුළ මහිමාන්විත වෙනවා. මේකයි ඇත්ත. ගොඩක් තැන්වල ඔලු ගණන් පිරෙන්නට ඉන්නවා. වචනේ අහනවද? වචනේ දේශනා කරනවද? නෑ. ගීතිකා විතරයි. ඉතින් වචනේ දැනුම ලං නොකර ගැනීම අපේ උඩඟුකමයි. යක්ෂයාගේ හොඳම උපාය තමයි වචනේ නැත් කිරීම. වචනේ නම් ඒ වචනයෙන් අපි වැයත් කරන්නමයි යක්ෂයා උත්සාහ දරන්නේ. දේව වචනය අපි දකිනවා උදාහරණයකට ජලයට සමාන කරනවා. වතුර. මේ වචනේ ඇතුළට යන්න තමයි. මේ ගල් වෙලා තියෙන මේ හිත වතුර වැටෙන්න තමයි පෙඟෙන්නේ. ඊට පස්සේ තමයි සියුම් වෙන්නේ. ශුද්ධාත්මයන්න් වහන්සේව අපි කියනවා වඩින්න ගංගාවක් සේ මා තුළට වඩින්න. ජලය මෙන් මා තුළට වඩින්න. ඇයි? ශුද්ධාත්මයන් වහන්සේ වගේ හදවතට එන කල්ලි ගල් හදවත සියුම් වෙනවා. ඒ වගේම වචනයට ඉඩ දෙන්න. ඉතින් වචනේ මත පවතින යක්ෂයා උත්සාහ කරන්නේ වචනයෙන් ඔබ වැයත් කරන්න. ඊට පස්සේ අපි රැවටිලිකාරකමට අහු වෙනවා. රැවටිලිකාරකමට. වචනේ නැත්තම් අපි රැවටිලිකාරකමෙන් පාපයෙන් පලා යන්න. රැවටිලිකාරකම පාපයෙන් පලා යන්න. පාපය කියන එක රැවටීමක්. පාපය කියන්නේ රැවටීමක්. ඒකෙන් පලා යන්න කියලා කියනවා හෙබ්‍රේව පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 12 සිට 17 දක්වා. හෙබ්‍රේව 12 3:12 සිට 17 දක්වා. எபிரேயர் 12ஆம் அதிகாரம் 3ஆம் அதிகாரம் 12லிருந்து 17 வரைக்கும். எபிரேயர் 3:12 සිට 17 දක්වා. එබැවින් හෙලා තිබෙන අද්ද බෙලහීන දනිස්ද සවි කර ගනිලා. කොර කකුල් අහක් කරගනු නොලබේ. සුව වෙන පිණිස නුඹලාගේ පාදවලට සමතලා පාරවල්ද සාදා ගනිilla. සමා වෙන්න. දැන් දෙවෙනි වතාවට මම සමා වෙන්න කිව්වා. 3 වෙනි පරිච්ඡේදයේ 12. ජීවමාන දිව්‍යන් වහන්සේ කෙරෙන් අහක්ව යන්නා වූ නොහැදිලිකාර නපුරු සිතක් නුඹලා අතරින් කිසිවෙකු තුල නොතබෙන හැටියට බලා ගනිilla. ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන්නා වූ නොහැදිලිකාර නපුරු සිතක් නුඹලා අතරින් කිසිවෙකු තුල නොතබෙන හැටියට බලා ගනිilla. නුඹලාගෙන් කිසිවෙකු පාපේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස. පාපේ කියන්නේ රැවටිලිකාරකම. ඉතින් නොවන පිණිස අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාද කරපල්ලා. මක් නිසාද අද නුඹලා උන්වහන්සේගේ හඬ අසනු නම් උදාස ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩි කර
නොගනිල්ලා කියා තිබෙන හැටියට අපගේ විශ්වාසයේ පටන් ගැනීමද අන්තිම දක්වා ස්ථීර ලෙස අල්ලාගෙන සිටිමු නම් අපි ක්‍රිස්තුස් වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමු යයි එසේය ඇසූ කලි උදහස ඉපදුවෝ කවුරුද මෝසෙස් කරනකොටගෙන මිසරයෙන් පිටත්ව ආවා වූ සියල්ලෝ නොවේද අපේ ගැනයි මේ කියන්නේ ඉතින් මේ රැවටිලිකාරකම පාපයෙන් අපි දුවන්න සිත දැඩි කරගන්න එපා කියලා ස්වාමින් වහන්සේගේ වචනේ සඳහන් වෙනවා. ඔබව රවට්ට ගන්න එපා. මේ වතාව පමණක්. රැවටිලිකාරකම කියන්නේ මොකක්ද දන්නවද? රැවටිලිකාරකයි එකපාරයි අද විතරයි හෙට නෑ. අදනේ යාඥා අපි හෙට අනිවාර්යෙන් යාඥා කරනවා. හෙට කියනවා අද විතරයිනේ හෙට. අද විතරයි හෙට කියනක රැවටිලිකාරකම. ඔබව ඔබ රවට්ට ගන්න එපා. දෙවියන් වහන්සේගේ වචනෙන් අහක්ව යන මිනිසයා තමාව තමා රවට්ට ගන්නවා. රවට්ට ගන්න එපා. රැවටීමට අහු වෙන්න එපා. එසේකියල් 18 වෙනි පරිච්ඡේදයේ 32 ආරාධනාවක් ලැබෙනවා. පසුතැවිලි වෙන්න මම අලුත් හදවතක් අලුත් ආත්මයක් නුඹලාට දෙන්න. එසේකියල් 18 அதிகாரம் 30லிருந்து 32 வரைக்கும் ආරාධනාවක් පසුතැවීමෙන් එන්න අලුත් හදවතක් අලුත් ආත්මයක් නුඹලාට දෙන්න. ඔබගේ හදවත පැවැත්ම ඔබ දන්නවා. එලෙසම දෙවි සමිඳුන් ඔබගේ හදවතේ සිතුවිලි විමසනවා. සංගවන්න බෑ. ඒ නිසා පසුතැවිලි වෙන්න. ඇයි කිව්වොත් එහෙම අපිට යහපත් වචන දීලා තිබෙන නිසා අපට පසුතැවෙන්නට හා අපේ ජීවිතයේ ඉදිරියට යන්නට කිසිම පැකිලීමක් නැහැ. මම අද ගොඩක් පද ඔබට කියවන්නට ඇති. දැන් බලන්න අවසානයේ මම මේක කියවලා ඉවර කරන්න 12 වෙනි පරිච්ඡේදයේ එබ්‍රේව් 12 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 4 වෙනකම් එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවක් අප වටා සිටින නිසා සියලු බරද පහසුවෙන් අප අසු කරන පාපේද අහක දමා ඇදහිල්ලේ කත්‍රෝරයාද සම්පූර්ණ කරන්නා වූ යේසුස් වහන්සේ දෙස බලමින් අප ඉදිරියේ තබා තිබෙන දිවිව ඉවසෙල්ලෙන් දුවමු. උන්වහන්සේ වනහයි තමන් ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගෙන පසුව දිව්‍යන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ වැඩ හිඳගත්සේක. ඒ නිසා නුඹලාගේ සිත්වල කලාන්ත වේස නොවන පිණිස තමන්ට විරුද්ධව සිටිය පෞකාරයන් එපමණ විරුද්ධකම ඉවසු තැනැත්තන් වහන්සේ කල්පනා කරපල්ලා. යහපත් වචනයක්. මේ වචනයෙන් මම දේශනාව අවසන් කරන්නට සූදානම් වෙනවා. මක්නිසාද අපේ ඇස් ඔසවලා බලමු පාපෙන් දුවමු. අයිකිවොත් ජේසුස් වහන්සේ අප ඉදිරියේ කුරුසියේ ජීවිතයේ පූජා කරලා උන්වහන්සේ අපට උදාහරණයක් දීලා තිනවා පාපයට රැවටෙන්න එපා. සිත දැඩි කරගන්න එපා කියලා. කොච්චර ලැජ්ජාවට ඔබ පස් වෙන්නේ නැහැ. අයිකිවොත් අපට සාක්ෂිකාර මහතු සේනාවක් අප පිරිවරායින් ඉන්නවා. මෝසස් ඉන්නවා, අබ්‍රහම් ඉන්නවා, ජොෂුවා ඉන්නවා, දාවිත් ඉන්නවා, සලමෝන් ඉන්නවා. මේ හරහා එනකොට එසේකියල්, යෙරමියා ඉන්නවා, පවුල්, පේතුරුස්, යොහාන්, යාකෝබ්, මාක්, ලූක් මේ සියලු දෙනාම අප ඉදිරියේ දුවපු තරංගයේ ඉවසීමෙන් දුවලා ජයගත්තා වූ දෙවියන් වහන්සේගේ දරුවන්. ඔවුන් මේ පොළවේ මිනිස්යන් වුන්ව ලැජ්ජාවටපත් කරා. නම සේනාවල ස්වාමින් වහන්සේ ඔවුන්ව මහිමේ තමාගේ දකුණු පාර්ශ්වයේ හිඳව ගන්නවා. එසේනම් සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය දැඩි සිත අපව රැවටිල්ලට සහ මුලාවට ගෙනියනවා. දෙවියන් වහන්සේගේ වචනයට ලං වෙන්න. මක්නිසාද අපට පෙරටුව මහත් සාක්ෂිකාර සේනාවක් ඇත. කුරුසිය දරාගෙන ගමන් කළ යේසුස් වහන්සේ දෙස බලන්න. කුරුසිය යේසුස් වහන්සේ බලන්න. අද ගොඩක් අය කුරුසිය දිහා විතරයි බලන්නේ. කුරුසිය විතරයි බලන්නේ. කුරුසිය දිහා බලන්නේ. කුරුසියේ යේසුස් වහන්සේව බලන්නේ නැහැ. සෙනෙහවන්තය අපි යේසුස් වහන්සේව අමතක කරලා කුරුසිය විතරයි කරේ ඉල්ලගෙන ඉන්නේ. සමහර ගායිකාවෝ කනේ ඉල්ලගෙන ඉන්නවා. අද කුරුසියේ යක්ෂයා ගෙදර ඉන්න යක්ෂ ආත්මයක් තියෙනවා. මේ ගෙදරට සපලත් වෙන. ඒ නිසා මොකද කරන්නේ? අඩි දෙක දෙකමාරක කුරුසියක් ගෙනල්ලා ගෙදර හැම කාමරේම ගහනවා. කුරුසිය කියන්නේ කනත්තේ ලකුණ. අද චිත්‍රපටිවල බලන්න. කුරුසියේ කනත්තක් පෙන්වන්න ඕන කුරුසියෙන් පිරුණු මේ කනත්තක් තමයි පෙන්වන්නේ. එහෙනම් අපි කියන්නේ පෙරේතයෝ භූතයෝ යක්ෂයෝ ඔක්කොම ඉන්නේ කනත්තේ කියලා. ඉන්නේ ඉතින් කුරුස 100ක් තියෙනවනේ කනත්තේ. එන කොහෙන්ද යක්ෂයෝ දුවන්න එපයි. අපි ගිහලා රැට බුදිය කරනවද? ඔක්කොම කුරුසනේ තියෙන්නේ. සෙනෙහවන්තය කුරුසේ නෙවෙයි කුරුසේ එල්ලුණු ජේසුස් වහන්සේව බලන්න. කුරුසේදී ඇනගසා තමාගේ ජීවිතේ කටුවටුණු
තමාගේ ශරීරය තුවාල වෙලා අපට ලේ බිඳුව අවසාන බිඳුව එක්වා මේ පොළවට වගුරවල අපව මුදවගත්ත මිදීමේ කුලිය ගෙව්වා ජේසුස් වහන්සේ අමතක කරන්න එපා. අපි කුරුසිය මතක තියාගන්නවා. ජේසුස් වහන්සේ අමතක කරනවා. හේතුව වචනය අප ළඟ නැති නිසා. වචනය අප ළඟ නැති වෙන්න හේතුව යක්ෂයා අපව මුලා කරනවා වචනේ ළඟට එන්නේ නැතුව. අද දේශනාවක් කියනකොට වචනේ දේශනා කරන්නේ නැහැ. තමාගේ අත්දැකීම ප්‍රායෝගික ජීවිතයේ දේශනා කරලා ඉවරයි දේශනාව. මගේ දේශනාව අහලා ඕගොල්ලන්ට සඵලත්වයක් ලැබෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ලැබෙන්නේ ස්වාමින් වහන්සේගේ මේ සුද්ධ වූ බයිබලයේ තිබෙන මේ වචන ඔබට දේශනා කළොත් විතරයි. ජේසුස් වහන්සේගේ මුඛයෙන් නික්මුණු වචනේ ඔබට ජීවිතයක් ගෙන දෙන්නේ. ඔබගේ දැඩි හදවත, උඩඟු හදවත, ගල් හදවත නැති කරගන්න. යේසුස් වහන්සේ දෙසම බලන්න. යේසුස් වහන්සේට මෙලෙස යාඥාවක් කරන්න. යේසුනේ ඔබ මෙන් හිතන්න. ඔබ මෙන් ප්‍රේම කරන්න. ඔබ මෙන් කරුණාව දක්වන්න. සමිඳුනේ ලෝකයේද ජනයාද විනාශ වෙනවා. මම කුමක්ද කරන්නේ? ගල්වන් මාගේ අන්තවාදී හදවත අයින් කළ මැනව. යේසුනේ ඔබ වහන්සේගේ හදවතින් ලෝකයේ දෙස ප්‍රේමයෙන් දකින්නට උපකාර කළ මැනව. යේසුනේ කල්වාරි ලේන් මා සෝදන්න. කල්වාරි කුරුසියේ ලේ වලින් ඔබගේ හදවත පෙඟෙන්න දාන්න. ගල් හදවත අයින් කරන්න. මේකේ දේශනාවේ සාරාංශය තමයි මම ඔබට මේ කියන්නට යන්නේ. පරණ සිත, මාංශයෙන් වූ සිත, ගල්වන් සිත ඔබ තුල තිබේ නම් ඒක අයින් කරන්න. ඒ හදවත අයින් කරන්න. ඇයි කිව්වොත් එහෙම දෙවියන් වහන්සේගේ වචනය නොඇසු ඊශ්‍රායලයේ මිනිසයන්ගේ හදවත් ගල් වුණයි කියලා අපි දකිනවා. එහෙනම් එන්නා වූ ඉරිදා දවසේ අපි අලුත් සිතක්, මාංශමය වූ සිතක් ගැන, අලුත් ආත්මය ගැන ඔබත් එක්ක මම කතා කරන්නට සූදානම් වෙනවා. ඒ වගේම ඔබ මතකයේ තබා ගන්න සෑම ඉරිදා දවසකම සවස් 3 වෙනකොට අපි ලයිව් Facebook එක හරහා සුදු Holy Trinity Church වත්තල බ්‍රාන්ච් එකකින් දෙවියන් වහන්සේගේ වචනය ඔබ හා එක්ව බෙදා ගන්නට මම සූදානම්ව සිටිනවා. ඔබට අතපසු වුණා නම්, ඔබට මග හැරුණා නම් ඔබට පුළුවන් YouTube එක ඔස්සේ Holy Trinity Church වත්තල බ්‍රාන්ච් කියලා ටයිප් කරලා ලින්ක් එකකින් ඔබට අපගේ දේශනාවන් සියල්ල සවන් දෙන්නට. ඒ වගේම திராவிட பாஷாவை தமிழ் மொழியிலே வார்த்தையை கேட்கும்படியாக அநேகர் பிரசங்கிக்கும்படியாக கேட்டுக்கொண்டபடினால் வருகின்ற ஞாயிற்றுக்கிழமை சனிக்கிழமையே ஒளிப்பதிவு செய்து ஞாயிற்றுக்கிழமையிலே உங்களுக்கு யூடியூபிலே அப்லோட் செய்யப்படும். தமிழ் மொழியிலும் உங்களுக்கு செய்தியை கேட்கலாம். ඒ වගේම බොහෝ විදේශ රටවල ඉන්න මගේ සහෝදරයන්, මගේ මිත්‍රයන් මගේ ඉල්ලීමක් කළා දේව වචනය අපට උගන්වන්න කියලා. ඒ ඉල්ලීම අනුව සෙනසුරාදා දවසේ මම ඔබට අධ්‍යයනයක් කරනවා. ඒ අධ්‍යයනය ඔබට YouTube එක ඔස්සේ නරඹන්නට අවස්ථාව තිබෙනවා. එහෙනම් අප හා එක් වෙන්න, යාඥා කරන්න. අපි මේ ලෝකයේ ජයගනිමු. මක් නිසාද? ජේසුස් වහන්සේ මේ ලෝව ජයගත්තා වූ දෙවියන් වහන්සේය. එපමණක් නොවේ, අපේ ජීවිතයේ මේ සියලුම භීෂණයන්, ව්‍යසනයන් දකින කල්ලි අපි භීතියට පත් වෙන්නේ නැහැ. මන්ද කිව්වොත් මරණයන් දකින කොටත් අපිට සතුටක් ලැබෙනවා. අපි සූදානම් වූ හදවතින් සිටිනවා නම් ඒගොත් ස්වර්ගයට යන්න අපි දෙවියන් වහන්සේ, අපේ පියාණන් වහන්සේව මුණ ගැහෙන්න. එහෙනම් මේ ලෝකේ ජීවත් වන අපි මේ ලෝකයට ප්‍රේම කරමු, මේ ලෝකයට ආදරය කරමු. මේ ලෝකේ ජීවත් වෙන සියලුම පුරවැසියන්ට අපි ආදරය කළොත් තමයි උන්ට යේසුස් වහන්සේගේ සුභාරංචිය අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ මුළු මහත් ලෝකෙම සූදානම් කරගත්තා. උන්ගේ ආත්මය අහිමි වෙනවා නම් උන්ට කිසි පළක් නැහැ කියන එක දැන්විය යුතු වගකීම, යුතුයකම අප සතුව තිබෙන නිසා සුභාරංචිය දේශනා කරමු. ඒ සුභාරංචිය නම් කුරුසිය නොව, කුරුසිය මත එල්ලී ජීවිතේ පූජා කළා වූ යේසුස් වහන්සේගේ ලේ වලින් පමණයි අපේ ජීවිතයට හා පාපයට කමාව තිබෙන්නේ කියන එක අපි සීල දනාම තේරුම් කරලා දෙමු. ඒ කුරුසියේ පාමුල යේසුස් වහන්සේගේ ප්‍රේමය තුල රැඳෙමු. අපේ ගල් සිත අපි උන්වහන්සේට බාර කරමු. යේසුගේ ප්‍රේමයෙන් පිරුණු හදවතට වෙනස් කරගනිමු. මුළු මහත් ලෝකයේ සිටින පුරවැසියන්ටම ප්‍රේම කරමු. අපි සාක්ෂිමත් වෙමු. දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා.
ජේසුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් ඔබ සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරමින් නැවත හමු වන තුරු ඔබගෙන් මම සමුගන්නවා. ජේසු පිටයි